එකක් කනවා නේද ඔයාලා? එතකොට බත් එකේ ඔයාලට දකින්න තියෙන දැන් ඔයාලා දන්නවා පෝෂක වර්ග. ප්‍රධාන පෝෂක වර්ග ටික කියන්න පුළුවන් නම් කවුරුයි මත් දන්නවනේ. කාබෝහයිඩ්‍රේට් හරි. එහෙනම් මේ ලිපිඩ කියලා කියන්නේ ශරීරයට අධික ශක්තියක් ලබා දෙන ආහාර වර්ගයක්. ඊට අමතරව ලිපිඩ වලට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. මොකද්ද? අධික පාම් පිටිවල හොඳ ටික ඇමරිකාවෙන් තියාගෙන අපි දෙන්නේ රොඩු ටික. අපි ඒක තමයි පණ දාගෙන ගිලින්නේ. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුරුතර හැමෝටම. එහෙනම් දැන් ඔන්න පටන් ගමු පාඩම. අලුත් පාඩම. ආහාරවල ඇති පෝෂක. right? ආහාරවල ඇති පෝෂක. ඒක තමයි පාඩම. දැන් හරි. දැන් මෙන්න මේක ඉස්සෙල්ලම කියන්නකෝ. දැන් ඔයාලා දැන් අර කණ්ඩ ගන්නවනේ බත් එකක් නේද? තනි බත් එකක් කණ්ඩ ගන්නවනේ මේ වගේ. ඔයගේ තනි බත් එකක් නේ කණ්ඩ ගන්නේ. නැද්ද? ඔයගේ තනි බත් එකක් ගන්නවා. මේක නියම බිත්තර ගෙඩියකුත් තියෙනවා පැත්තකින්. මේක තාම හරි මා පලා ටිකක් තියෙනවා. ඔය අතර ඔයගේ කෑල්ලකුත් තියෙනවා. නේ? ඔය අතරේ ඔයාලගේ මූණ මේ වගේ පැත්තකින් යන්තම් තේන්නක් තියෙනවා. මේ පැත්තෙන් මෙහෙම එක අතක් මේ පැත්තෙන් මෙහෙම අනිත් අත තේන්න තියෙනවා. ඔයගේ බත් එකක් කනවා නේද ඔයාලා? එතකොට මේ බත් එකේ ඔයාලට දකින්න තියෙන දැන් ඔයාලා දන්නවා පෝෂක වර්ග. ප්‍රධාන පෝෂක වර්ග ටික කියන්න පුළුවන් නම් කවුරුයි මත් දන්නවනේ. ආහාර කාබෝහයිඩ්‍රේට් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ විටමින් khනිජ ලවණ කාබෝහයිඩ්‍රේට් කියලා කොටසක් තියෙනවා. තව තියෙනවා ප්‍රෝටීන කියලා තව කොටසක් තියෙනවා. ඊළඟට ලිපිඩ කියලා තව කොටසක් තියෙනවා. ඔයිට අමතරව තව තියෙනවා විටමින් කියලා જાතියක් තියෙනවා. තව තියෙනවා khනිජ හා ලවණ කියලා කොටසක් තියෙනවා. khනිජ හා ලවණ කියලා කොටසක් තියෙනවා. මේ ආහාරය දැන් ඔයාලා ගන්න බත් එක දිහා බැලුවම මේ තියෙන පෝෂක වර්ග මේ තියෙන මේ කොටස් පහෙන් ප්‍රධාන කොටස් පහනෝ තියෙන්නේ. ඔය තියෙන ප්‍රධාන කොටස් පහෙන් ඔයාලගේ ඇස් දෙකට පේන්න තියෙන්නේ මොන කොටස් ටිකද කියන්නේ? මේ හැම එකම පේන්න තියෙනවද? ඔයාලා කාබෝහයිඩ්‍රේට් ඇස් දෙකෙන් දැකලා තියෙනවද කියන්නකෝ? ඔව් සර්. කාබෝහයිඩ්‍රේට් දකින්නවනේ. ඒ කියන්නේ ඔයාලා බත් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. කියන්නේ පිටි සීනි. පැණි රස කෑම සියල්ලමයි තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. කොට බත්, හාල් පිටි, ඊළඟට නූඩල්ස් අනම්මන ඔය හැම එකම තියෙන්නේ. පාන් පිටි වලින් හදන හැම එකම තියෙන කාබෝහයිඩ්‍රේට්. ප්‍රෝටීන කියන්නේ මොනවද? අත්තමය ආහාර නෑ, සත්ත්වමය ආහාර නෙමෙයි, වැරදි. ප්‍රෝටීන කියන්නේ සත්ත්වමය ආහාර නෙමෙයි. ශාකමය ආහාර මොකද්ද? සත්වමය ආහාර හා ශාකමය ආහාර නෑ, එහෙම කිව්වත් වැරදි. මාංශමය දැන් මෙහෙමයි. ප්‍රෝටීන කියලා කියන්නේ හරිද? ප්‍රෝටීන් අඩංගු ආහාරනේ. ප්‍රෝටීන් අඩංගු ආහාර කිව්වට පස්සේ කෙලින්ම සත්ත්වමය ආහාර කිව්වොත් ඒක වැරදියි. ඇයි දැන් දමල වල ප්‍රෝටීන් නැද්ද? පරිප්පු වල ප්‍රෝටීන් නැද්ද? එහෙම කියලා පළතුරු වල ප්‍රෝටීන් නැහැනේ. නේද? සමහර ශාක කොටස් වල ප්‍රෝටීන් තියෙනවා. දැන් හතු කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරය. හරිද? ඒක දිලීර වර්ගයක්නේ.
එතකොට මස් මාළු කිරි බිත්තර සියලුම සත්වමය ආහාරවල ප්‍රෝටීන් තියෙනවා. ඊට අමතරව සමහර ශාක ද්‍රව්‍ය වලත් ප්‍රෝටීන් බහුලව අඩංගු වෙලා තියෙනවා. නේද? ගොඩක් වෙලාවට ධාන්‍ය වර්ගවල, ඒ කියන්නේ මේ පරිප්පු, ඊළඟට ආය අපිට ගන්න පුළුවන් සෝයා නේ. අන්න ඒවයේ දඹල මේවයේ ප්‍රෝටීන් අඩංගු වෙලා තියෙනවා. හරිද? ඒක ප්‍රෝටීන් කියන එක අපිට බත් එකේ තියෙන මස් කෑල්ල අපිට ඇහැට පේනවා. බිත්තර අපිට ඇහැට පේනවා. නේ? ඒවා අපිට ඇහැට පේන දේ නම් ප්‍රෝටීන් කියන එකත් අපිට ඇහෙන් ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන් දෙයක්. ලිපිඩ කියන්නේ මොනවද? ලිපිඩ කියන්නේ මොනවද? කියන්න බෑ ලිපිඩ කියන එක දන්නවද ඔයාලා? ලිපිඩ කියන්නේ මෙහෙම. ලිපිඩ කියන්නේ තෙල් සහ මේද සහිත ආහාර. ඔන්න අහගන්න. දැන් හරියට දන්නේ නැති නිසා දැන් කියන්නේ ආයෙ කියලා දෙන්නේ නැහැ මස්සේ. ලිපිඩ කියන්නේ තෙල් සහ මේද සහිත ආහාර. ඒ කියන්නේ ඔයාලා චීස් කනවා නම්, බටර් කනවා නම්, හරිද? ඊළඟට කහමදේ මේ බිත්තර වල කහමදෙත් තියෙනවා ලිපිඩ. ඊළඟ පොල් තෙල් ඒවත් අයි තියෙන ලිපිඩ වලට. හරි? ඒවා ලිපිඩ වර්ග. ඒ කියන්නේ තෙල් සහ මේද. තෙල් සහ මේද ද්‍රව්‍ය තමයි ලිපිඩ කියලා අපි කියන්නේ. ඒවත් අපිට ඇස් දෙකට පේන්න තියෙනවා. විටමින් වර්ග අපේ ඇස් වලට පේන්නේ නැහැ. අපි කියන කහ පාට එළවලු පළතුරු වල විටමින් A තියෙනවා. ඒකට දේන දොඩම් දෙහි වගේ දේවල් විටමින් C තියෙනවා කියලා කියනවා. හරිද? ඒ වුණාට අපිට ඒවා ඇහැට පේන්නේ නැහැ. නේද? නිවිති වල යකඩ අඩංගුයි කියලා කියනවා. ඒ වුණාට අපිට ඒ khනිජ සහ ලවණ අපේ ඇහැට පේන්නේ නැහැ. හරිද? එහෙනම් මේ විටමින් khනිජ ලවණ කියන ඒවා ආහාරයේ තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. හරි බොහොම චූටි ප්‍රමාණයක් තියෙනවා. බොහොම චූටි ප්‍රමාණයක්. මෙන්න මෙච්චරයි කියලා අතරනම් පෙන්වන්න බැරි තරම් ඉතා සුළු ප්‍රමාණයක් තියෙන. හැබැයි ඒවා අපේ ශරීරය තුළ විශාල කාර්යයක් ඉටු කරනවා. ඒ එක්කම අපේ ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ කියන ඒවා අපිට ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන් විශාල ප්‍රමාණයක් තමයි පවතින්නේ. හරිද? එහෙනම් අපි මුල් කොටස ලියාගමු ඉස්සෙල්ලා. මොනවාද කාබෝහයිඩ්‍රේට් කියන්නේ? මොනවාද ප්‍රෝටීන් කියලා කියන්නේ කියලා බලමු. හරිද? කාබෝහයිඩ්‍රේට් කියලා කියන අපි පොදුවේ පිෂ්ඨය සහ සීනි මොන මතකද කියන්නේ? කාබෝහයිඩ්‍රේට් කියලා කියන අපි පොදුවේ මොනවටද? පිෂ්ඨය හා සීනි. පිෂ්ඨය හා සීනි. පිටි සහ සීනි සහිත ආහාර. හරි? ප්‍රෝටීන් ගත්තොත් එහෙම ප්‍රෝටීන් කියන්නේ මොනවද කියන එක විස්තර කරන්න ඔයාලට 10 වසරේදී. දැන් මේවා කතා කරන්නේ නැහැ. හරිද? ප්‍රෝටීන් වර්ග දෙකක් තියෙන. එකක් තමයි සත්වමය ප්‍රෝටීන්, අනිත් එක ශාකමය ප්‍රෝටීන්. හරි? සත්වමය ප්‍රෝටීන් අනිත් එක ශාකමය ප්‍රෝටීන්. ඒකට සත්වමය ප්‍රෝටීන් වලට තමයි මස්, මාළු, කිරි, බිත්තර කියන ඒවා අයිති වෙන්නේ. ශාකමය ප්‍රෝටීන් වලට තමයි ඔය දඹල, කඩල, පරිප්පු, හතු, සෝයා. දැන් හතු කියන එක ඇත්තට ශාක නෙමෙයි. හතු කියන්නේ දිලීර වර්ගය. ශාකයට අයිති නේ. වල ශාකමය ප්‍රෝටීන් යටතට තමයි ඒක දාලා තියෙන්නේ. right. අපි ඒක ඉක්මන ලියාගෙන ඉතින් එහා ටික ආයෙ කතා කරමු. හරි. එතකොට ඔයාලට මේක අමතර දෙයක් මම මේ කියලා දෙන්නේ. දැන් අපේ මොලේ තියෙනවනේ අපේ මොලය වර්ධනය වෙන්න එපා. දැන් මෙතන පන්ති ඉන්න දැන් අද ළමයි 27 දෙනෙක් ඉන්නවා. ওই 27 දෙනාගේම මොලේ හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඔයාලා 27 දෙනාගේම මොලේ සම්පූර්ණ 100%ක් වර්ධනය වෙලා තියෙනවා. මෙතන කවුරුත් මන්ද බුද්ධික ළමයි නැහැ. එහෙම මන්ද බුද්ධික ළමයි ඉන්නවනම් මගේ පන්තියේ උඩරිම ඉන්නේ 6 වසරේ පළවෙනි වාරේ හෝ දෙවෙනි වාරේ අවසන් වන තුරු විතරයි. එතනින් එහාට ඒ ළමයි නතර වෙනවා. ඕනම පන්තියක එහෙම තමයි. මොකද ඒ ළමයිට ඒ වැඩේ කරගෙන යන්න බැරි වෙනවා. දැන් ඔයාලා එහෙම නැහැ. ඒ කියන්නේ ඔයාලා හරියට ඔයාලගේ මොලේ වර්ධනය වෙච්ච අය. ඒ මොලේ වර්ධනය වීම 80ක්. 80ක් වර්ධනය වෙන්නේ මව් කුස තුලදී, අම්මගේ ගර්භාෂය තුලදී. ඒ කියන්නේ ඔයාලා මව් කුස තුල පිළිසිඳගත්ත දවසේ සිට මාස 9ක්, ඒ කියන්නේ සති වලින් ගත්තොත් එහෙම සති 40ක් කාලයක් තියෙනවා. සති 40 කාලයක් තියෙනවා, දවස් 280ක කාලයක් තියෙනවා. හරි. මෙන්න මේ කාලය තුල ඔයාලගේ මොලේ වර්ධනය යුතු ප්‍රමාණය 80ක් වර්ධනය වෙනවා.
එතකොට මේ වර්ධනය වීම සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ඒ අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලැබෙන්නේ අම්මා ගන්න ආහාර වලින්. අම්මා හොඳට ප්‍රෝටීන් බහුල ආහාර ගන්නවා නම් එතකොට ඔයාලගේ මොළය හොඳට වර්ධනය වෙනවා. අම්මා ප්‍රෝටීන් බහුල ආහාර ගත්තේ නැත්නම් හරිද? අම්මා ප්‍රෝටීන් බහුල ආහාර ගත්තේ නැහැ කියමුකෝ. ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අම්මගේ ඇඟ දැන් ඔයාලගේ ශරීරයේ සම්පූර්ණ ප්‍රෝටීන්නේ. දැන් මස් මාළු කිරි බිත්තර කියන්නේ ප්‍රෝටීන්නේ. එතකොට අපේ ඇඟේ මේ තියෙන ඔක්කොම මස් නෙමෙයි තියෙන්නේ. මේ අපි අපේ මස් කෑවේ නැති වුණාට නේද? අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන් මේ මස් තියෙන්නේ මේ ඔක්කොම. එතකොට මොකද වෙන්නේ? ඒ අම්මා ප්‍රෝටීන් බහුල ආහාර ගත්තේ නැත්නම් එයාගේ ඇඟේ තියෙන ඔය පේශි පටක වලින් ප්‍රෝටීන ඒ කියන්නේ පේශි පටක බිඳිලා ප්‍රෝටීන අවශ්‍ය ටික ළමයාට හම්බ වෙනවා. ඒ කියන්නේ අම්මා ප්‍රෝටීන කෑවත් නැතත් ඒ දරුවට අවශ්‍ය ප්‍රෝටීන් ටික මවගේ ශරීරයෙන් කොහොම හරි ඒක ලැබෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? අම්මා මස් මාළු කිරි බිත්තර ගන්නෙ නැත්නම් එයාගේ ඇඟ දුර්වල වෙනවා. ඒ දුර්වල වීම වළක්වන්න තමයි වැඩිපුර ඒ කාලෙදි හොඳට ප්‍රෝටීන් බහුල ආහාර ගන්න කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලා ඉපදිලා මුල් අවුරුදු දෙක තමයි ඉතුරු 120 සම්පූර්ණ වෙන්නේ. ඉතුරු 120 සම්පූර්ණ වෙන්නේ ඊළඟ අවුරුදු දෙකේ. ඉතුරු 120 සම්පූර්ණ වෙන්නේ ඊළඟ අවුරුදු දෙකේ. හරි. ඊළඟ අවුරුදු දෙකේදී සම්පූර්ණයෙන්ම කියලා තියෙන්නේ මොකක්ද? හරි විදිය නම් මව් කිරි තමයි දෙන්න ඕනේ වැඩි. ඒ කියන්නේ මව් කිරි වල තමයි වැඩිම ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන්නේ. මොන මතකද කියන්නේ? වැඩිම ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන්නේ මව් කිරි වල. හරිද? එතකොට දැන් ප්‍රෝටීන් ප්‍රතිශත ගැන ඔයාලට කියලා දෙනවා 10 වසරේදී. එහෙම ගත්තොත් එහෙම වැඩිම ප්‍රෝටීන ප්‍රමාණය වැඩිම පෝෂක පදාර්ථ ප්‍රමාණයක් තියෙන මව් කිරි වල. එළ කිරි වලවත් එච්චර පෝෂක පදාර්ථ නැහැ. එළ කිරි වලට වඩා වැඩියෙන් මව් කිරි වල තියෙනවා. කොට සමහර අම්මලා සමහර තාත්තලා මාස 3-4ක් ගියාට පස්සේ මාස 5-6ක් වගේ ගියාට පස්සේ ළමයින්ට කිරි දෙන එක නතර කරලා එයාලා පිටි කිරි වලට උරු කරනවා. එතකොට මොකද වෙන්නේ? පිටි කිරි වල අර මව් කිරි වල තියෙන පෝෂක නැහැ. එතකොට එයාගේ මොළයේ වර්ධනය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉතුරු 120 හරියට වර්ධනය නොවෙන්න පුළුවන්. නේද? නිසා ඔන්න ඔයාලා දැනගෙන ඉන්න දැන් මේක හොඳට හිතේ තියාගන්න. දරුවෙක් ඉපදෙන්න ඉන්නවා නම් අම්මා කෙනෙක් අනිවාර්යෙන් හොඳට ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රෝටීන් තරන්නේ මේ කැල්සියම් ඒවත් තියෙනවා. හරි. ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳ පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර වේලක් ලබා ගන්න ඕනේ. ඊළඟට දරුවෝ ඉපදුනාට පස්සේ හොඳ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක් ගන්න ඕනේ. ඒකම අඩුම තරමේ මාස අවුරුදු දෙකක්වත් එයාට මව් කිරි ලබා දෙන්න ඕනේ. අමතර ආහාර සමග මව් කිරි ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ උදේට දවල්ට රැයට එක්ක දවසට එක සැරයක්වත් අඩුම දානේ එක සැරයක්වත් නේ මව් කිරි ලබා දෙන්න ඕනේ. එතකොට තමයි යාගේ මොළය පූර්ණ ලෙස වර්ධනය වීම සිදු වෙන්නේ. හරි. එතකොට දැන් ඔය කාබෝහයිඩ්‍රේට් කියලා එකක් තියෙනවනේ. මේ කාබෝහයිඩ්‍රේට් වලින් ලැබෙන්නේ ශක්තිය. දැන් අපි ගන්න සීනි කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකක්. සීනි. හරිද? එතකොට පැණි රස කෑම සියල්ලම චොකලට් ඒවත් කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඒවෙන් කරන්නේ ශක්තිය ලබා ගැනීම. දැන් පිටි දැන් වල කොත්තුවක් කනවා. කොත්තුවක් කෑවොත් ඒකේ තියෙන වැඩිපුරම පිටි ගුලි ගොඩක්නේ. පාන් පිටි ගුලි ගොඩක් තියෙනවා. ඒකේ තියෙන කාබෝහයිඩ්‍රේට් මහා ගොඩක් විතරයි. ඒ වෙනම ශක්තිය ලැබෙනවා. හැබැයි ඊට අමතරව හානිදායක වන අවස්ථා ගොඩක් තියෙනවා. මම ඉස්සරහ කියලා දෙන්න. හරි? එතකොට දැන් ඔන්න කාබෝහයිඩ්‍රේට් වලින් ශක්තිය ලැබෙනවා. ප්‍රෝටීන් වලින් මොකද්ද කරන්නේ? ප්‍රෝටීන් වලින් කරන්නේ අපේ පේශි හා පටක නිර්මාණය වීම. ඒ කියන්නේ මේ අපි මේ කතා බහ කරනකොට ඇවිදිනකොට මොකද මේ පේශි පටක ටික ටික කැඩෙනවා, බිඳෙනවා. එතකොට ඒවා ඒ මියගිය සෛල නැවත මියගිය සෛල වලට අවශ්‍ය කරන අලුත් සෛල නැවත වර්ධනය කිරීම. බිඳී ගිය පේශි, බිඳී ගිය පටක නැවත වර්ධනය කිරීම. ඒකට තමයි ප්‍රෝටීන් අවශ්‍ය වෙන්නේ. ඊළඟ තුන්වෙනි එක තමයි ලිපිඩ. මෙන්න ලිපිඩ කියන්නේ ශක්තිය වැඩියෙන්ම ලැබෙන ආහාර කාණ්ඩය. ශක්තිය වැඩියෙන්. කියන්නේ ශක්තිය ගොඩාක් ලැබෙනවා. වැඩිම ශක්ති ප්‍රමාණය. කාබෝහයිඩ්‍රේට් වලට වඩා වැඩියෙන් ශක්තිය තියෙනවා ලිපිඩ. ඒ කියන්නේ තෙල් සහ මේද අඩංගු ආහාර. චීස්, ඊළඟට බටර්, මෙන්න මේ වගේ දේවල්. ඊළඟ මාගරින්, ඊළඟ ඔය පොල් තෙල් පවා හරි. හරි? ඒවයි වැඩිපුර ශක්ති ප්‍රමාණයක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් වලට වඩා. ඒ එක්කම ලිපිඩ වලින්
ලිපිඩ වලින් කරන තව කාර්යයක් තියෙනවා. ලිපිඩ අපේ ශරීරය ආරක්ෂා කරනවා අධික උණුසුමෙන් සහ සිසිලෙන්. ඔය මතක තියාගන්න. අපේ ශරීරය අධික උණුසුමෙන් සහ සිසිලෙන් ආරක්ෂා කරනවා. දැන් ඔයාලා දන්නවනේ පෙන්ගුයින්. මේක අපි 6යි මම කියලා දුන්නා. පෙන්ගුයින් කියන්නේ අර කුරුල්ලෙක් නෙනේ. පෙන්ගුයින් කියන්නේ කුරුල්ලෙක් යාට ගිල්ලෙන්න බෑ. පෙන්ගුයින් කියන්නේ කුරුල්ලෙක් යාට ගිල්ලෙන්න බෑ. නේද? මේ වගේ තනි කුරුල්ලෙක්. ඔයගේ මේන්ස් කෙනෙක් නේ. ඔළුව පොඩ්ඩක් ඇදුනා ගණන් ගන්න එක. ඔයගේ එකෙක් නේ. හොටේ ඔච්චර උල් නැහැ නේද? ඔච්චර හොටේ උල් නැහැ. ඒකට මම ඇඳලා කවන්නේ හරි. දැන් බලන්න පෙන්ගුයින්ලා ඉන්නේම සීතල ප්‍රදේශවල අයිස් තියෙන ප්‍රදේශවල. එතකොට මේ මෙයාලගේ මෙච්චර මේ ලොකුවට තියෙන හැම මෙයාලගේ ඇඟ ගත්තොත් එහෙනම් මේ ඇඟේ විශාල ප්‍රමාණයක් මේ වගේ මේද තට්ටුවක් තියෙනවා. මෙයාලගේ මෙන්න මේ වගේ විශාල ඝනකම් මේද තට්ටුවක් තියෙනවා. මෙහෙම ඝනකම් මේද තට්ටුවක් තියෙනවා. ඒ මේද තට්ටුව මගින් කරන්නේ මොකක්ද දන්නවද? ඒ මේද තට්ටුව මගින් කරන්නේ මෙයාව අධික සිසිලෙන් ආරක්ෂා කරනවා. අධික සිසිලෙන් ආරක්ෂා කරනවා. එතකොට ඔයාලා සමහරට ඌරු මස් කාපු කට්ටිය. ඌරු මස් කාපු කට්ටිය දන්නවා ඌරු මස් වල හැමට යටින් ඝනකම් තෙල් කුට්ටියක් තියෙනවා. බටර් කුට්ටියගේ ඝනකම් තෙල් කුට්ටියක් තියෙනවා. ඒ ඇයි? ඒ මේද ඉස්තරේ මගින් එයා අධික උණුසුමෙන් සහ අධික සිසිලෙන් ආරක්ෂා කරනවා. දැන් ඔටුව ගත්තොත් ඔටුව කාන්තාරේ වගේ අධික උණුසුම් ප්‍රදේශවල ඉන්නේ. එතකොට අධික තාපය එයාගේ සමතුලින් ඇතුළට ගමන් කරන්නේ ඔය මේද තට්ටුව නිසා. හරිද? එහෙනම් මේ ලිපිඩ කියලා කියන්නේ ශරීරයට අධික ශක්තියක් ලබා දෙන ආහාර වර්ගයක්. ඊට අමතරව ලිපිඩ වලට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. මොකද්ද? අධික සීතලෙන් සහ අධික උණුසුමෙන් අපේ දේහය අපේ කියන්නේ සත්වයන්ගේ දේහය ආරක්ෂා කිරීම කරගන්න පුළුවන්. හරි. අපි ඒකත් ලියාගෙන ඊට පස්සේ බලමු අපි විටමින් හා ඛනිජ ලවණ කියන්නේ මොනවද කියලා. නොතේරෙන දෙයක් තියෙනවා නම් ඉක්මනට අහන්න ඕනේ. හරි? දැන් ඔයාලා මතක තියාගන්න ඕනේ ප්‍රෝටීන් බහුල ආහාර වර්ග ටික මතක තියෙන්න ඕනේ කටපාඩමේ. ලිපිඩ බහුල ආහාර ටික කටපාඩමේ මතක තියෙන්න ඕනේ. ඊළඟට කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ටික කටපාඩමේ මතක තියෙන්න ඕනේ. හරි? ඊළඟට බලමු අපි විටමින් හා ඛනිජ ලවණ. විටමින් හා ඛනිජ ලවණ. දැන් අපිට බත් පිඟානක් අරගෙන බැලුවොත් අපි ආහාරයක් මොකක් හරි ගත්තොත් අපිට ආහාරය දිහා බලලා කියන්න පුළුවන්. මේකේ ප්‍රෝටීන තියෙනවා, මේ තියෙන ප්‍රෝටීන, මේ තියෙන ලිපිඩ, මේ තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. අපිට ওই තුන වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. හැබැයි අපිට ඔගේ තියෙන විටමින් වර්ග, ඛනිජ ලවණ අපිට මේ මුකුත් වෙන් කරලා හඳුන ගන්න බෑ. ඒකට හේතුව මොකද්ද? කාටද කියන්න පුළුවන්? ඒකට හේතුව මොකද්ද? ඇයි ඔගේ තියෙන විටමින් ඛනිජ ලවණ වෙන් කරලා හඳුන ගන්න අපිට අමාරු? ඒවා ඉතා කුඩා නිසා. ඔව් ඒවා ඉතා සුළු ප්‍රමාණයක් තියෙනවා. හරිය බොහොම සුළුයි තියෙන්නේ. හරි? බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඒවා පීඩන්නේ. ඒ කියන්නේ හරි සුට්ටයි තියෙන්නේ. දැන් අපි ගමු කැරට් වල විටමින් A තියෙනවා කියලා කියනවනේ. දැන් කැරට් වල විටමින් A තියෙන එක හරි. දැන් කැරට් වල තියෙන විටමින් A අපි අරගමු. දැන් කැරට් වලේ ලොකුයි අපිට පේනවා අතේ තියාගන්න පුළුවන්. ඔය කැරට් වලේ තියෙන විටමින් A ටික විතරක් වෙනම අරගත්තොත්. හරිද? ඔය ටික විතරක් වෙනම ගත්තොත් මේ අබ ඇටයකින් භාගයක් තරම් ඇති. කැරට් වලේ තියෙන විටමින් A ටික විතරක් වෙන් කරලා ගත්තොත් අබ ඇටේ තියෙන්නේ අබ ඇටේනොත් භාගයක් තරම් ඉතා චූටි ප්‍රමාණයක්. හිතන්න කොච්චර පුංචිද කියලා නේද? ඉතා සියුම් ප්‍රමාණයක් තමයි ඒකේ තියෙන්නේ. චූටි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා අපිට ඒවා පේන්නේ නැහැ. ඒවා අපිට ඇස් දෙකෙන් බලා ගන්න අමාරුයි ඒ නිසා. හරිද? හැබැයි මේ චූටි ප්‍රමාණය ලොකු වැඩක් කරනවා අපේ ශරීරය තුළ. මේ ඉතා සියුම් විටමින් ප්‍රමාණය, මේ ඉතා සියුම් ලෙස පවතින ඛනිජ ලවණ ප්‍රමාණය අපේ ශරීරයේ විශාල කාර්යයක් සිදු කරනවා. එයාලා මොකද කරන්නේ? අපේ ශරීරය නිරෝගීව පවත්වා ගන්න උදව් කරනවා. රෝග වලින් අපි ආරක්ෂා කරනවා.
අපේ ශරීරය නිරෝගීව පවත්වා ගන්නවා. රෝග වලින් අපිව ආරක්ෂා කරනවා. අපේ ශරීරය අපේ දේහ වර්ධනයේ නියමාකාරව සිදුවෙන්න අවශ්‍ය කරන හෝමෝන වර්ගයේ සියල්ලම අපේ ශරීරය තුළ සිදුවන සියලුම ක්‍රියාවලින් ඉතාමත් හොඳින් සිදුවෙන්න ඒ කට්ටිය උදව් කරනවා. හරිද? එතකොට දැන් ඔයාලා නියම වයසෙදී උස යනවා නේද? ඒ උස යන එක. ඒක සිද්ධ වෙන්නේ ඒකත් ඒ නියමාකාරව සිදු වෙන විටමින් හා ಖನಿಜ ලවණ තියෙන නිසා. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා තව කාලයක් යනකොට දැන් අවුරුදු දැන් 7 වසරනේ. දැන් අවුරුදු 12යි. නේ? දැන් අවුරුදු 12 වගේ වයස වෙනකොට අවුරුදු 12න් පස්සේ නේද? එක වයස් වලදී ඔයාලා වැඩි වියටපත් වෙනවා. ගෑල්ලම පිල්ලමයි කියලා වෙනසක් නැහැ. දෙකොල්ලම ගෑල්ලමනුත් වැඩි වියටපත් වෙනවා. පිරිමිලාමනුත් වැඩි වියටපත් වෙනවා. ඒ කියන්නේ යාළගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය ආරම්භ වෙලා නව පරම්පරාව බී ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මොකද ඒ සඳහා හරිද? ඒ සියලුම හෝමෝන නියමාකාරව ක්‍රියා කරන්න මේ විටමින් සහ ಖನಿಜ ලවණ කියන එක අවශ්‍යයි. හරි. එතකොට මතක තියාගන්න විටමින් හා ಖනිජ ලවණ කියන ඒවා ඇත්තටම අපේ ආහාරවල තියෙන ඉතා සුළු ප්‍රමාණයක්. හැබැයි මේ සුළු ප්‍රමාණය සිරුරට ඉතාමත් අවශ්‍යයි. ඒ සුළු ප්‍රමාණය මගින් අපේ ශරීරය නිරෝගීව පවත්වා ගන්නවා. අපි රෝග වලින් ආරක්ෂා කරනවා. ශරීරය තුල සිදුවන සියලුම ජීව ක්‍රියාවලින් ඉතා හොඳින් පවත්වා ගන්නේ සුළු ප්‍රමාණය අවශ්‍ය වෙනවා. හදිසිය හරි මේ විටමින් ಖනිජ ලවණ නැති වුණොත් අපේ ඇඟට අවශ්‍ය ප්‍රමාණය නැති වුණොත් මදි නම් අපි කියනවා ඌණයි කියලා. අහලා තියෙනවද ඌණ කියන වචනේ? ඌණ කියන වචනේ අහලා තියෙනවද? ඌණයි කියන්නේ අඩුයි. යමින් නුනයි. මොකද්ද? ඌණ කියන්නේ අඩුයි. එතකොට විටමින් හා ಖනිජ ලවණ අඩු වුණොත් අපිට හැදෙනවා ඌනතා රෝග. ඌනතා රෝගය කියන්නේ ඇස් පේන්නේ නැති වෙලා යන්න පුළුවන්. මේ සම කසන්න පුළුවන්. සමේ දද කුෂ්ඨ ඇති වෙන්න පුළුවන්. හැමේ තියෙන නියම වර්ණය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔය කොණ්ඩේ යන්න පුළුවන්. කොණ්ඩේ ගැලවෙන්න පුළුවන්. දත් දි รา පත් වෙන්න පුළුවන්. දත් වල කෑලි කැඩෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර ඌනතා රෝග ඇති වෙනවා. මේ සුළු ප්‍රමාණයක් අවශ්‍ය කරන විටමින් හා ಖනිජ ලවණ අපේ ඇඟට ලැබෙන්නේ නැතුව ගියොත්. දැන් ඔන්න ඔයාලට මම දැන් ඔයාලා ආසයි ඕන කෙනෙක් ડોක්ටර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් වෙන්න ආසයි ඇතිද? ඉංජිනේරුවෙක් හෝ ඉංජිනේරුවරියක් වෙන්න ආසයි ඇති. නේද? නර්ස් කෙනෙක්, ටීචර් කෙනෙක්, ඒ කියන්නේ ගුරුවරයෙක් එහෙම වෙන්න ආසයි ඇති මෙතන. ඉතින් ඔය අතර වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් වෙන්න ආසායට ඔන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මේ ඔයාලට සාමාන්‍යයෙන් ගෙදර කියන්නේ ඔයාලට වෙන්න පුළුවන්, ගෙදර කාට හරි වෙන්න පුළුවන්. ඔය තියෙන රෝග මොනවා හරි ලෙඩක් නිරීක්ෂණය කරලා ඔයාලට පුළුවන් බෙහෙතක් තීරණය කරන්න. ඒකට අදාළ බෙහෙතක්. මෙන්න මේ වගේ බෙහෙතක් හොඳයි. ඒ කියන්නේ ඔන්න ඔයාලට පුළුවන් චූටි දොස්තර කෙනෙක් වෙන්න අවස්ථාවක් තියෙනවා. මම ඒක කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඔයාලගේ ටියුට් එකේ තියෙන වගුවක් තියෙනවා. බලන්න. එන වගුවක් තියෙනවා. හරි. ඔය වගුවේ තියෙනවා විටමින් වර්ගය කියලා තියෙනවා. විටමින් A බහුල අඩංගු ආහාර වර්ගය. කාර්යය කියලා තියෙනවා. අපි බලමු විටමින් A වල කාර්යය. මොනවද කියන්නේ විටමින් A වල කාර්යය බලන්න ඔයාලා කියවන්න. විටමින් A වලින් සිදුවන කාර්යය මොනවද? ඇස්වල පෙනීමේ හැකියාව වර්ධනය වෙනවා. ඒ වගේම හිසකෙස්වල හිසකෙස් නිරෝගීව පවත්වා ගන්න උදව් වෙනවා. ඒ කියන්නේ දැන් කවුරු හරි ඉන්නවනේ ඔයාලා ගෙදර කොණ්ඩේ පීරන දේවල් අම්මට වෙන්න පුළුවන්, අක්කා කෙනෙක් වෙන්න පුළුවන්. දිගට තියෙන කොණ්ඩේ පීරනකොට ගුලි ගැලවිලා යනවා. ඒ කියන්නේ යාගේ හිසකෙස් වල නිරෝගී බව උන නැති වෙලා. හරි. සමහරට මේ හැම නිකන් රැලි වැටිලා වගේ එක්කෝ. එහෙම නැත්නම් හැමේ කලින් තිබිච්ච නියම ලස්සන පාට නැහැ. ආන්න එහෙම වෙනවා. ඒ මොකද්ද? විටමින් A ඌනතාවක්. විටමින් A කියන එක ඌන වෙලා.
දැන් එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? විටමින් A උණතාවක් නම් අපි මොකක්ද දැන් කරන්න ඕනේ? විටමින් A බහුල විටමින් A බහුලව තියෙන ආහාර වර්ග අපි තෝරගෙන ඒවා ආහාරයට එකතු කරගන්න ඕනේ. ඔයාලා දන්නවද මෝර ගුලි කියලා જાතියක් තියෙනවා? අර තැඹිලි පාට මෝර ගුලි. නේවා තියෙන මෝර තෙල්. මෝර තෙල් වල තියෙනවා විටමින් A. ඊළඟට පී කුදු. අර මස් කනකොට කළු පාට කුට්ටියක් අහුවෙන්නේ. අප්මාවේ කොටසක් එන්නේ පී කුදු. ඊළඟට කිරි වලක් තියෙනවා විටමින් A. බටර් වලක් තියෙනවා විටමින් A. කැරට් ඊළඟ කහ පාට එළවලු පළතුරු වල විටමින් A අඩංගුයි. එහෙනම් ඔය වගේ රෝගයක් දැක්කොත් එහෙම ඔන්න ඔයාලට කියන්න පුළුවන් මේ වගේ එළවලු මේ කහ පාට එළවලු පළතුරු කන්න. ඔයාලා මෝරු ගුලි ටිකක් බොන්න හැමදාම රැයට මෝරු ගුලියක් බොන්න. ඔය වගේ මොකක් හරි කියන්න පුළුවන් නේ. එහෙනම් මතක තියාගන්න විටමින් A අඩංගු ආහාර තමයි මෝර තෙල්, පී කුදු තියෙනවා, කිරි තියෙනවා, බටර් තියෙනවා, ඊළඟට කැරට්, කහ පාට එළවලු පළතුරු මෙන්න මේ වගේ වැඩිපුරම විටමින් A අඩංගු වෙනවා. විටමින් B. විටමින් B. කියන්නකො විටමින් B කියන ඒ කියන්නේ B කියන විටමින් වලින් තියෙන ප්‍රයෝජන මොකද්ද? මතක ශක්තිය වර්ධනය අලස බව දුරු කිරීම. ඔන්න දැන් ඔයාලට හොඳ දෙයක්. ඕන්න දැන් ඔයාලට මරුවා මතක ශක්තිය වර්ධනය. ඒ කියන්නේ මේක වැදගත් වෙන්නේ කාටද? ඉගෙන ගන්න ළමයින්ටද නැත්නම් සාමාන්‍ය කෙනෙකුටද? ඉගෙන ගන්න ඉගෙන ගන්න දේවල්ට මේක ගොඩක් වටිනවා නේද? පාඩම් සමහර අයට තියෙන ප්‍රශ්න තමයි පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ. පාඩම් කරන්න කියලා ඉඳගත්තම හරි කම්මැලි නිදා ගන්නමයි හිතෙන්නේ. එහෙමනම් එයාට තියෙන ගැටලුව ඔන්න විසඳුමක් තියෙනවා. මොකද්ද? එයාට තියෙන ප්‍රශ්න සමහරට විටමින් B කියන එක අඩුවීමක් වෙන්න පුළුවන්. විටමින් B උණතාවක් වෙන්න පුළුවන්. එහෙනම් විටමින් B තියෙන ආහාර ටිකක් ගන්න ඕනේ. දැන් විටමින් B වෙනම තියෙනවා පෙතිත් තියෙනවා කඩේ. විටමින් B පෙතිත් තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ස්වභාවික විටමින් B ලබා ගන්න. ඔය කඩේ තියෙන බෙහෙත් වල තියෙන કૃතිම හදපු රසායනික ද්‍රව්‍යනේ. ඒවට වඩා ගොඩක්ම හොඳ ස්වභාවික විටමින් B. ඒව ගන්න පුළුවන් මොනාගෙන්ද? ඔන්න ධාන්‍ය වර්ග වලින්. කව්පි කඩල මුං ඇට ඕවා තියෙනවා. ඊළඟට පී කුදු වලක් තියෙනවා. කලින් එකක් තිබ්බනේ විටමින් A තිබ්බ දැන් විටමින් B තියෙනවා පී කුදු වල. ඊළඟ නියුඩු සහිත සහල්. දැන් ඔයාලා කන්නේම නැත්තේ ඕකනේ. නේද? රතු හාල් කනවද ඔයාලා? ඔව් සර්. කනකට ඉන්නවද? ඔව් සර්. හොඳයිනේ නියමයිනේ. මාත් කන්නේ රතු හාල්. රතු හාල් කනකොට ඒ රතු හාල් වල තියෙන විටමින් B. ඒ නිසා ඒක හොඳයි අපිට. ඊළඟට පලා වර්ග. හරි? එතකොට මස් මාළු වලත් තියෙන විටමින් B. හරි? මස් මාළු වලත් තියෙන විටමින් B. ඊළඟට විටමින් B තියෙනවා කිරි බිත්තර, කිරි වල තියෙනවා, බිත්තර තියෙනවා. තද කොළ පාට. තද කොළ පාට එළවලු වල. තද කොළ පාට එළවලු තියෙනවා. ගෝවා කියන්නේ තද කොළ පාට නෙමෙයි මේක කහ පාට වගේ එකක්. ඒවයි නෙමෙයි තියෙන්නේ. හරි? තද කොළ පාට ඒවා තියෙන්නේ. අර තද කොළ පාට කරවිල. ඊළඟට ගැට කරවිල තුඹ තද කොළ පාට ඒවා තියෙන්නේ. ඊළඟ තවම තද කොළ පාට තියෙන්නේ. ඒ වැටකොළු නේද? කන්නේම නැතිවද මන්ද මම මේ කියවන්නේ. අනේ ඒවයි එහෙනම් විටමින් B අඩංගුයි. හරිද? අපි ඊළඟ බලමු විටමින් C. විටමින් C. විටමින් C නම් ඔයාලා හරි ආසයි. කණ්ඩත් ආසයි. විටමින් C පෙති හබල කාලා තියනවද? ඔව් සර්. ඔව්. මොන රසයිද ඒවා? ඒක ඇඹුල් රස. නේද? එහෙනම් විටමින් C තියෙන ඇඹුල් රස පළතුරු වල තියෙනවා. ඒ කියන්නේ දෙහි තොඩන් ආරන් නෙල්ලි දස් ලබු පේර තක්කාලි එළවලු වල නේද? ඇඹුල් රස ඒවයි තියෙන විටමින් C තියෙනවා. එතකොට දැන් විටමින් C නැති වුණොත් මොකද වෙන්නේ? විටමින් C වලින් තියෙන ප්‍රයෝජන මොනවද කියන්නේ? කවුද අස්ථි වර්ධනය දද්දිරාම වළක්වා ගැනීමයි කියලා කිව්වේ? විටමින් C වලට විටමින් C වලට කොහෙන්ද අස්ථි වර්ධනය දද්දිරාම? මේක මේ ටියුට් එකක් බලාගෙන බොරු කියනවා ඒ යකා. විදුරුමත් නිරෝගීව පවත්වා ගන්න. ඒ කියන්නේ සමහර අය විදුරුමත් තුවාල ලේ ගන්න පටන් ගන්න විදුරුමත් තිය වෙනවා. ඒ රෝගය වළක්වා ගන්න පුළුවන්. ඊළඟට
ප්‍රතිශක්තිකරණය. ඒ කියන්නේ අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය මතකද? මේ කාලේ බිව්වා නේද අර විටමින් C අරගෙන කට්ටිය. කොරෝනා වලින් බේරෙන්න කියලා. දැක්කනේ? ප්‍රතිශක්තිකරණය ඔව් වර්ධනය සර්. වෙනවා. නේද? දෙහි බිව්වා, දොඩම් හදලා බිව්වා නේද? ඒකනේ. ඊට විටමින් D. විටමින් D. විටමින් D වලින් තියෙන ප්‍රයෝජනේ මොනවාද? අස්ථි වර්ධනය. ඒ කියන්නේ දැන් මෙහෙම කවුරු හරි එක්කෙනෙක් උස යනවා අඩුයි නා. ඔන්න අහගන්න. දැන් ඔයාලා තාම අවුරුදු 12යිනේ. දැන් ඔයාලගේ කවුරු හරි එච්චර උස යන්නේ නැහැ වගේ නා. අන්න එයා විටමින් D අඩංගු ආහාර ටිකක් වැඩිපුර ගන්න බලන්න. විටමින් D. සමහර විට හරියන්න ඉඩ තියෙනවා. සමහරට හරියන්න ඉඩ තියෙනවා. නේද? අස්ථි වර්ධනය, දත් දිරෑම වැඩපවැත්වීම. විටමින් D සහිත ආහාර ගන්න. විටමින් D මොනවද තියෙන්නේ එතකොට? විටමින් D තියෙනවා. බටර් වල තියෙනවා. මෝටෙල් වලක් තියෙනවා. බිත්තර වලක් තියෙනවා. මාළු වලක් තියෙනවා. කිරි වලක්. විටමින් D. හරිද? විටමින් D ඕන් දැක්කනේ? ඒකෝල විටමින් D ගත්තොත් එහෙම අස්ථි වර්ධනය සිදු වෙනවා. දත් දිරා යාම වගේ රෝග වලින් අපිට අත්මි දෙන්න පුළුවන්. හොඳයි. ඊළඟ බලමු විටමින් E. විටමින් E කියන එකේ වෙන්නේ මොකද? සෛල බෙදීම ක්‍රමවත් ලෙස සිදුවීම. විටමින් E. ඔයාලා දන්නවා කඩේ තියෙන විටමින් E කරල්. අහලා බලන්නකෝ අම්මලා ගෙනල්ලා ගානවා ඇති ඒවා. කොළ පාට. ඔව් සර්. කොළ පාටට තියෙනවා බිත්තරේ වගේ කැප්සූල් එක. ඕක කඩලා ඕකේ තියෙන තෙල් තමයි ඔළුවේ ගන්න කෙස්වල. නේ? ඔය අම්මලා ටිකක් ලොකු අක්කලා එහෙම ඉන්නවනම් සමහරට ඕව අරගෙන කොණ්ඩේ මේ ඔක්කොම ගාලා මේ මසාජ් කර කර ඉන්නව රෑ තිස්සේ. එතන මොකද වෙන්නේ? ඒ විටමින් E අපේ සමහරහා ඇතුළට යනවා. ගියාට පස්සේ සෛල බෙදීම, ඒ කියන්නේ නව සෛල සෑදීම ක්‍රමවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? කෙස් ගහේ මුලට ගියාම කෙස් ගහ ඉක්මනට හොඳට වර්ධනය වෙනවා. කෙස් ගහ ශක්තිමත් වෙනවා. ඒකයි ඒ කියන්නේ. විටමින් E අඩංගු ආහාර. විටමින් E අඩංගු ආහාර. විටමින් E තියෙනවා තිරිඟු. තිරිඟු කියන්නේ පාන් පිටි. මතක තියාගන්න මේක හොඳට. අපි කන පාන් පිටි නෙමෙයි මේ. අපිට එන්නේ රොඩ්ඩ. පාන් පිටි වල හොඳ ටික ඇමරිකාවෙන් තියාගෙන අපිට එන්නේ රොඩු ටික. අපි ඒක තමයි පන දාගෙන ගිලින්නේ. අපිට පුරුදුලා තියෙන රොඩ්ඩ කාලා. නියම පාන් පිටි තියෙනවා කඩේ. හැබැයි ඒක ගාන වැඩි. ඒකට කියන්නේ අහලා තියෙන ආට පිටි කියලා જાතියක්. ආට පිටි. ඔයාලා අහලා තියෙන ආට පිටි කියලා જાතියක් තියෙනවා. ඔව් සර්. ඒක තමයි පිටරට ආහාරයට ගන්න පාන් පිටි වර්ගය. ඒක නිකන් රොඩු වගේ අපිට නම් හිතෙන්නේ මේ රොඩ්ඩක් එවලා තියෙන කියලා. නෑ ඒක තමයි නියමය. ඒකේ විටමින් ගොඩක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් පාන් පිටි කනවා වෙනුවට ආට පිටි කන්න පුරුදු වුණා නම් අපේ තියෙන ලෙඩ රෝග ගොඩක් අඩු වෙන්නත් පුළුවන්. පාන් පිටි කන නිසා තමයි අපේ ලෙඩ වැඩි. පිටරට වල පාන් පිටි තියාගන්නේ සත්ව ආහාර සඳහා. ඒ කියන්නේ හරට පුන්නක්කු හදන්න නේ කුකුල්ලුන්ට කෑම හදන්න ඕවට තියාගන්නේ තමයි පාන් පිටි. ඉතින් අපේ කට්ටිය කන්නේ ඕවමනේ. පාන් පිටි ගුලිමනේ කන්නේ ඒ නිසා නෙමෙයි එක එක රෝගාබාධ ගොඩක් හැදෙන්නේ අපිට. ඇයි ඒකේ කිසිම පෝෂක පදාර්ථ වර්ගයක් අඩංගු නැහැ. කාබෝහයිඩ්‍රේට් ටිකක් විතරයි තියෙන්නේ. එතකොට තිරිඟු ඊළඟ ධාන්‍ය වර්ග, පලා වර්ග, අර කලින් කිව්වා වගේ තද කොළ පාට එළවලු පළතුරු. මේවයි විටමින් E තියෙනවා. හරිද? එතකොට අපි අර විටමින් E කරලක් බිව්වොත් මොකද වෙන්නේ? ඒකේ තෙල් තියෙනවා. ඒ තෙල් එක අපේ ඇඟට එච්චර හොඳ නැහැ. හැබැයි අපි මේ එළවලු පළතුරු වලින් විටමින් E ගත්තොත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකනේ කියන්නේ හොඳට එළවලු ගන්න, හොඳට පළතුරු ගන්න. එතකොට හොඳට කොණ්ඩේ වැවෙනවා. අපේ සමේ පාට සම පැහැපත් වෙනවා. නේද? අන්න එහෙම කියන්නේ ඒක. ඊළඟට විටමින් K. විටමින් K. විටමින් K කියන එක ගොඩාක් වැදගත් වෙනවා. මොනවටද දන්නවද? ඔයාලට තුවාලයක් වුණොත් එහෙම ඒ තුවාලේ ලේ ටිකක් ඇවිල්ලා ඊට පස්සේ ලේන එක නතර වෙනව නේද? ඔයාලට තුවාලයක් වුණාට පස්සේ එක දිගට දවස් ගණන් ලේ ගලනවාද ඒ තුවාලෙන්? කරන්ට් එක. ඔව් කතා කරන්න. Yes sir. ඔයාලගේ ඩිම් එකේ දාන්න තියෙන්නේ. බිනුජි
ඔයා මයික් එක ඔන් කරගෙන වෙන වෙන කතා කරනවා නම් ඔයා යන්න පන්තියේ. අය වදයක් නේ. මයික් එක ඔන් කරගෙන ඒ කට්ටිය ගෙදර කතායි අනම්මනම් වෙන වෙන කතා. දැන් විටමින් K කියන එක තියෙන්නේ රුධිරයේ ගැටි ගැසීමට. දැන් අපේ ඇඟේ කොහෙද තුවාලයක් වුණොත් ඒ තුවාලෙන් එළියට රුධිරය ඇවිල්ලා ටික වෙලාවකින් ඒව එහෙම කැටි ගිහිලා රුධිර ලේ ගලන එක නතර වෙනවා. ලේ ගැලීම නතර වෙනවා කියලා කියන්නේ රුධිරය කැටි ගිහිලා ඒ රුධිර නාල වැහිලා යනවා. රුධිර එළියට එන එක නතර වෙනවා. ඊට පස්සේ තමයි තුවාලය තනි වෙන්න පටන් ගන්නෙ. අන්න ඒ විදිහට රුධිරයේ කැටි ගැසීම සිදු වෙන්න විටමින් K අවශ්‍යයි. කාට හරි විටමින් K වුණාදායක් ඇති වුණොත් මොකද වෙන්නේ? එයා කොහරි යද්දි වැටලා තුවාලයක් වුණා කියමුකෝ. එක දිගට රුධිරය ගලනවා. රුධිරය ගලන එක නතර කරන්න බැරි වෙනවා. ලේ ගැලීම නතර කරන්න බැරි වෙනවා. හරිද? දැන් එහෙනම් ඔන්න ඔයාලට විටමින් වර්ග කීයක් ගැන ඉගෙනනවද? විටමින් වර්ග කීයක් ගැන ඉගෙනනවද? 6ක් ගැන. ඒකට විටමින් වර්ග කීයක් තියනවද? විටමින් වර්ග කීයක් තියනවද? 4ක්. විටමින් වර්ග 4 තියෙනවා. 6ක් ගැන ඉගෙනන්නේ කොහොමද මම? 6ක් තියෙනවා. හා? 6ක් තියෙනවා. විටමින් වර්ග 6ක් තියෙනවා. විටමින් A, B, C, D, E ඊළඟ මොකද්ද? අවසාන එක K. හරිද? A B C D F G H කියලා 26ක් එහෙම නැහැ. හරිද? තියෙන්නේ A B C D E අනිත් එක K. හරි දැන් ඔන්න ඔය විටමින් වර්ග අඩංගු ආහාර ටික අපි ඉක්මනට ලියා ගමු. ඊට පස්සේ බලමු අපි ඛනිජ වර්ග ගැන අපි කතා කරමු. ඛනිජ වර්ග. හරි? අපි ඉක්මනට ලියා ගමු එහෙනම්. විටමින් අඩංගු ආහාර ටික ඉක්මනට ලියා ගන්න. ඒ වගේම මේක විසිල් බෝඩ් එක ලියලා Tamanට නිතර පේන තැනක බිත්තියේ අලවලා තියන්න හේතුව තමයි මේ කොටසෙන් මේ විටමින් වර්ග 6යි ඊට පස්සේ ඛනිජ වර්ග 5ක් තියෙනවා. ඔය ඛනිජ වර්ග 5යි අනිවාර්යෙන් ඔයාලගේ විභාගයට අහනවාමයි. ඒක ස්ථිරවම අහනවා. ඒ නිසා අනිවාර්යෙන් අටපාඩම් හිතින්න ඕන නිසා ඔයාලා විසිල් බෝඩ් එක මේක ලියලා බිත්තිය අලව ගන්න ඕනේ. හරිද? හරි එහෙනම් මේක අපි ඉක්මන ලියා ගමු. right. දැන් ඔන්න අපි විටමින් වර්ග ටික ඉගෙන ගත්තා. හොඳට මතක තියාගන්න විටමින් වර්ග 6ක් තියෙනවා. ඔය විටමින් වර්ග 6 අඩංගු ආහාර ටික මතක තියෙන්න ඕනේ. ඒ විටමින් වලින් කරන කාර්යයන් ටික මතක තියෙන්න ඕනේ. කටපාඩම් කරන්න. අද සිට කටපාඩම් කරන්න. අනිවාර්යෙන් ඕක අවශ්‍ය වෙනවම. ඊළඟ වැඩේ තමයි නෝට් එක ලියන්න දැම්මට පස්සේ හරි ඒක සටහන ලියන්න දැම්මට පස්සේ පුළුවන් තරම් ඉක්මනට ලියා ගන්න. අකුරක් බලනවා ආයෙ ලියනවා බබාලා වෙන්න නම් ලෑස්ති වෙන්න එපා. හරිද? මම සාමාන්‍යයෙන් ළමයෙකුට ලියන්න පුළුවන් කාලය දෙනවා. ඊට පස්සේ මම අයින් කරනවා. ඊට පස්සේ කොච්චර කෑ ගැහුවත් තුට්ටක් උඩට ගන්න යට එක දැක්කේ නැහැ කියලා කෑ ගැහුවට මට කරන්න දෙයක් නැහැ. හරි? මම ඒවා අහන්නේවත් නැහැ. එහෙම ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් වීඩියෝ එක බලලා ලියා ගන්න. කරදර කරන්න එපා. හොඳම දේ තමයි පුළුවන් තරම් ඉක්මනට ලියා ගන්න පුරුදු වෙන්න. අනිවාර්යෙන් පුළුවන් තරම් ඉක්මනට ලියන්න පුරුදු වෙන්න ඕන. කැත වෙන්නේ නැතුව ලස්සනට ඉක්මනට ලියන්න පුරුදු වෙන්න ඕන. මෙතන තියෙන එකම ප්‍රශ්නේ කම්මැලි වීම ආර. පුළුවන් තරම් පට්ට විදිහට කම්මැලි වෙලා ඒකයි. හිමින් ලියනවා. right. ඊළඟ බලමු අපි ඛනිජ වර්ග. හරි? ඛනිජ වර්ග මොනවද කියලා බලමු. ඛනිජ වර්ග තියෙනවා අපිට ඉගෙන ගන්න. ඛනිජ හා ලවණ වර්ග ගොඩක් තියෙනවා. අපේ දේහයට අවශ්‍ය කරන ඛනිජ හා ලවණ වර්ග ගොඩක් තියෙනවා. ඒ වුණාට දැන් අපි මෙතන මේ 7 වසරේදී අපි ඉගෙන ගන්නේ 5ක් ගැන විතරයි. හරිද? එකක් තමයි ප්‍රධාන වශයෙන් ඕන එක කැල්සියම්. ඊළඟ ෆොස්ෆරස් ඕනේ. යකඩ ඕනේ. සෝඩියම් ඕනේ. අයඩින් ඕනේ. මේකේ තව තියෙන සිංක් වගේ දේවල් මොකද ඒවා දාලා නැහැනේ. ඒවා අවශ්‍යයි. ඒ වුණාට අපි මෙතන ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන 5ක් ගැන විතරයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. අපි බලමු කැල්සියම්. මේ කැල්සියම් ඕනේ අපේ දත් අස්ථි මේ ඔක්කොගෙම වැඩිපුර තියෙන කැල්සියම් මේ දත් හා අස්ථි
හොඳින් ශක්තිමත්ව නිරෝගීව පවත්වා ගන්න අපිට අවශ්‍ය වෙනවා කැල්සියම්. ඊළඟට තුවාලයක් වුණාම අර මං කිව්වේ විටමින් K ඕනේ කියලා රුධිරේ ගැටි ගහන්නේ. විටමින් K විතරක් නෙමෙයි කැල්සියම් උත් ඕන. අපේ රුධිරේ කැල්සියම් අයන කියලා අපි කියන්නේ. රුධිරේ කැල්සියම් තියෙනවා නම් මේ රුධිරේ කැටි ගැසීම ඉක්මනට සිදු වෙනවා. කැල්සියම් නැති වුණොත් එහෙම රුධිරේ කැටි ගැසීම පරක්කු වෙනවා. හරිද? කැල්සියම් විතරක් නෙමෙයි විටමින් K තව ගොඩක් යාදි තියෙනවා. හැබැයි කැල්සියම් කියන්නේ රුධිරේ කැටි ගැහෙන්න අවශ්‍ය කරන තව සංඝටක. හරි. ඔයාලා නිකන් මට කියන්න කාගේ හරි දත් හරි ඉක්මනට දි รา පත් වෙනවා. හරිද? කාගේ දත් ඉක්මනට දි รา පත් වෙනවා. සමහර අය ඉන්නවා මේ දත් කැඩෙන නියපොතු එහෙම නිකම්ම කැඩෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. සමහර අයගේ වල දැකලා ඇති. මේ නියපොතු දිහා බැලුවම නියපොතුවල සුදු පාට කෑලි තියෙනවා. අපි නියමල කියලා කියන්නේ මේ නියපොතු වල චූටි සුදු පාට කෑලි තියෙනවා. දැකලා නැද්ද ඔයාලා? සමහර අයගේ නියපොතු වල ඇති. බලන්න ඔයාලගේ නියපොතු දිහා. නියපොතු ටික පොඩ්ඩක් මෙහෙම කරලා බැලුවොත් දැන් මගේ නම් එහෙම පේන්නේ නැහැ. මෙහෙම කරලා බැලුවම නියපොතු වල මගේ ඔයාලගේ සමහර අය කියලා එහෙම ඇති. ළමයිගේ ගොඩක් වෙලාවට තියෙන ඒවා. ඒ ළමයිගේ ගොඩක් වෙලාවට තියෙන්නේ අහගන්න ඌනතාවක් තමයි කැල්සියම් ඌනතාව. ඒකට හේතුව මේක. දැන් ඔයාලා උස යනවනේ. ඔයාලා වැඩෙනවා. ඔයාලා උස යනවා. උස යනකොට ඇඟේ තියෙන කැල්සියම් ඕනේ අස්ථි හැදෙන්න. ඒකට ඇඟේ තියෙන කැල්සියම් අස්ථි හැදෙන්න වැය වෙනකොට නියපොතු වලට අවශ්‍ය කරන කැල්සියම් මදි වෙනවා. ඒකට ඇඟේ කැල්සියම් ප්‍රමාණය අඩුයි. අන්න එතකොට මේ නියපොතු වල සුදු පාට පැල්ලම් වගේ අන්තම් පේන්න පටන් ගන්නවා. ඒක ස්වභාවිකයි. හැබැයි ඔයාලා උස යන එක නතර වුණාට පස්සේ ටික මේවත් නතර වෙනවා. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් කැල්සියම් වැඩිපුර තියෙන ආහාර ගන්න. එතකොට ඕක අඩු වෙලා යනවා. හරිද? එතකොට ඔයාලට සමහරට තුවාලයක් වුණාම ගොඩක් වෙලා රුධිරය ගලනවා නම් වෛද්‍යවරයෙක් හැම වෙලාව පොඩක් බලන්න රුධිර පරීක්ෂණයකදී. එතකොට ඔයාලට කියයි සමහරට කැල්සියම් වැඩිපුර තියෙන ආහාර ගන්න. එතකොට මේක හරියයි කියලා කියයි. හරිද? එහෙනම් දැන් මතක තියාගන්න ඕනේ කැල්සියම් වලින් අපිට සිදුවෙන තියෙන ප්‍රයෝජන. දත්තා අස්ති නිරෝගීමත් වන ශක්තිමත්ව පවත්වා ගන්න එක ඕන වෙනවා. ඊළඟට තුවාලයක් වුණාම රුධිරේ කැටි ගැහෙන්න මේක අවශ්‍ය වෙනවා. කොට කැල්සියම් බහුලව තියෙන ආහාර බලන්න. ඔයාලා දන්නවා කැල්සියම් ලබා ගන්න මොනවද කන්න කියන්නේ වැඩිපුරම? අහලා තියෙනවද? හාල්මස් හාල්මස් ඒ කියන්නේ කටු සහිත කුඩා මාළු. කටු සහිත කුඩා මාළු. අපි හාල්මස් කනකොට හාල්මස්සේ කටු ටිකත් එක්කමනේ කන්නේ. තව චූටි මාළු ඉන්නවා දැකලා තියෙනවද ඔයාලා? ඒවත් දැන් මේ කරවල වගේ තියෙන චූටි මාළු කීලමින් කියලා එහෙම කියන්නේ. අපිට ඒක කටුත් එක්ක කන්න පුළුවන්. කටු නිකන් හැපිලා යනවා. කන්න පුළුවන්. කටු සහිත කුඩා මාළු. අනේ ඒවා කනකොට අපිට කැල්සියම් ගොඩාක් ලැබෙනවා. හරි ගන්න කීරි වල තියෙනවා. පලා වර්ග වල තියෙනවා. ඊළඟට තමයි පෙරවල තියෙනවා කියලා මට ડોක්ටර් කෙනෙක් කිව්වා. ඒකේ ආයුර්වේද වෛද්‍යවරයා මට කිව්වේ. පෙර ඒවත් මේවා තියෙනවා. හරි දැන් අපිට එච්චර ඕනේ නැහැ දුරට. තියෙන හැම එකම හොයන්න ඕනේ නැහැ. ඔයාලට දීලා තියෙන දේ විතර මතක තියාගත්තා නම් ඇති. කීරි වල තියෙනවා. පලා වර්ග වල තියෙනවා. හාල්මැස්සෝවා ඇහිලාන කටු සහිත කුඩා මාළු මෙන්න මේවා වැඩිපුරම කැල්සියම් තියෙනවා. ඊළඟ බලමු ෆොස්ෆරස්. ෆොස්ෆරස් ටිකක් කැල්සියම් වගේ. හරි. බලන්න ෆොස්ෆරස් වලින් තියෙන දත්තා අස්ථි නිරෝගීමත් පවත්වා ගැනීම. දැන් අපේ අස්ථි හැදිලා තියෙන කැල්සියම් හා ෆොස්ෆරස් එකතු වෙලා. මේ අස්ථි වලට කියන අස්ථි වල රසායනික නම තමයි කැල්සියම් ෆොස්ෆේට්. එතන කැල්සියම් උත් තියෙනවා ෆොස්ෆරස් උත් තියෙනවා. කැල්සියම් ෆොස්ෆරස් කියන දෙකම තියෙනවා. හරි? එතකොට අපේ මාංශ පේශි ශක්තිමත්ව පවත්වා ගන්න මේ කැල්සියම් අවශ්‍ය වෙනවා. ඊළඟට යකඩ කන්නේ යකඩ වගේ ඉන්නද නැහැ. යකඩ ඌනතාවක් ඇති වුණොත් අපේ රුධිරය අඩු වෙනවා. ගොඩාක් වෙලාවට කාගේ හරි ඇඟේ ලේ මදි නම් ඒකට හේතුව තමයි මේ යකඩ සහිත ආහාර අරගෙන නැහැ. මේ අපේ ඇඟේ තියෙනවා රුධිරයේ තියෙනවා හිමොග්ලොබින් කියලා වර්ණකයක්. හිමොග්ලොබින්. ඒකෙන් තමයි රතු පාට එන්නේ. අහලා තියෙනවද මේ කලින්? නෑ සර්. හිමොග්ලොබින් අපේ තියෙනවා රතු රුධිර සෛල කියලා જાතියක්. ඒකෙන් තමයි රතු පාටට පේන්නේ. ඒ රතු රුධිර සෛල තුල තියෙනවා හිමොග්ලොබින් කියන වර්ණකය. හරිද? හිමොග්ලොබින් කියන වර්ණකය තියෙනවා. ওই හිමොග්ලොබින් වලින් තමයි ඔක්සිජන් අල්ලගෙන අපේ ඇඟ පුරා අරයි යන්නේ.
ඒ කියන්නේ පේනහළු වලදී රුධිරයේ තියෙන ওই හිමොග්ලොබින් වලට ඔක්සිජන් එකතු වෙනවා. ඊට පස්සේ මේ හිමොග්ලොබින් තමයි අපේ ඇඟ පුරා යන්නේ. දැන් ඒකට හිමොග්ලොබින් අඩු වුණොත් මොකද වෙන්නේ? ඔක්සිජන් අරන් යන්න ඉන්න කට්ටිය අඩු වෙනවා. ඔක්සිජන් අරන් යන්න ඉන්න කට්ටිය අඩු වෙනකොට අපේ ශරීරයේ ඉන්ද්‍රියන් වලට අවයව වලට අවශ්‍ය කරන ඔක්සිජන් අඩු වෙනවා. හරිද? අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් වලට අවශ්‍ය ඔක්සිජන් අඩු වෙනවා. ඒකවල මොකද වෙන්නේ? අපිට නිදිමත ගතිය, කලන්තය, ඔන්න ඔය වගේ දේවල් හැදෙන්න පටන් ගන්නවා. එතකොට චුට්ටක් ඉන්න හරි. දැන් ඔයාලට මාව යන්තම් පේනවා නම් ඇති ආ. මේ යකෙක් වගේ පේනව නේද මාව? ඔව් සර්. උඩ පේනවනේ. ඊ ඇති. එහෙම පේනකොට කියන්නේ ගතියක් තියෙනවනේ. දැන් ඔය දත් දෙක මෙහෙම දික් වෙලා ආව නම් එහෙම හැයි ගාලා. මම කතා කරේ මම කැල්සියම් ගැන කතා කරා, ෆොස්ෆරස් ගැන. හරිද? කැල්සියම් ගැන කතා කරා. ෆොස්ෆරස් ගැන කතා කරා. බලන්න කැල්සියම් සහ ෆොස්ෆරස් කියන දෙකේම එකම විදිය තමයි එයාගේ කාර්යය සිද්ධ වෙලා තියෙන බං. කැල්සියම් වලිනුත් වෙන්නේ මොකද්ද? දත් හා අස්ථි නිරෝගීව පවත්වා ගන්න උදව් කරනවා. ෆොස්ෆරස් වලත් දත් හා අස්ථි නිරෝගීව පවත්වා ගන්න උදව් කරනවා. ඒකත් ඒ වගේ. ඒක මතක තියාගන්න ටිකක් ලේසි. හැබැයි ෆොස්ෆරස් වල තව දෙයක් තියෙනවා. මොකද්ද? අපේ පේශි ශක්තිමත් කරන්න උදව් වෙනවා. ඒකද අපේ ඇඟේ පේශි ශක්තිමත් නම් තමයි අපිට බර වැඩ කරන්න පුළුවන්. බර උස්සන්න පුළුවන්, එක එක අදින්න, කොටන්න. ඔය වගේ හැකියාව වෙන්නේ අපේ පේශි ශක්තිමත්. පේශි ශක්තිමත් නැත්නම් අපිට එහෙම බෑ. දැන් දුවනවා නම් සෙල්ලම් කරන අයට පේශි හොඳට ශක්තිමත් වෙන්න ඕන. හරිද? ඒතර බලන්නකෝ දැන් ෆොස්ෆරස් බහුල ආහාර ගත්තොත් එහෙම තියෙනවද? කිරි තියෙනවා, බිත්තර තියෙනවා, චීස් තියෙනවා, ඊළඟට මස් වර්ග තියෙනවා. සුදු ලුණු බානවා, සුදු ලුණු වල තියෙනවා ෆොස්ෆරස්. ඊළඟට කව්පි, කටු සහිත කුඩා මාළු, කැරට්. දැන් කව්පි වගේ ඒවා තියෙනවා ෆොස්ෆරස් වැඩිපුර. සුදු ලුණු වලත් තියෙනවා. දැන් බලන්නකෝ මේ ඔය weight lifting කරන කට්ටිය ජිම් එහෙම ගිහලා එක්සර්සයිස් කරන අය එහෙම මේ කට්ටිය වැඩිපුර කඩල වර්ග, කව්පි වර්ග කනවා හට ගන්නවා. එතකොට බිත්තර වල තියෙනවා කිරි, චීස් නේ. සමහර කිරි වර්ග තියෙන වෙනම යාට පේශි ශක්තිමත් වෙන්න. හරිද? එතකොට දැන් පේශි ශක්තිමත් කියලා කියන්නේ එයාට පුළුවන් හොඳට වීර්ය අරගෙන වැඩ කරන්න බව. ඉතින් දැන් කෙනෙකුගේ ඇඟට නිකන් හයිය මදි නම් නිකන් හරි මොකක් හරි පොඩි උදැල්ලකින්වත් වැඩි වැඩක් කරගන්න බැරි නම් එයාට ටිකක් මම හිතන්නේ ෆොස්ෆරස් වදිවීමක් කියලා අපිට කියන්න පුළුවන් නේ. පේශි ශක්තිමත් නැති නිසා ඒවා කරන්න අමාරු නේද? හරි. ඊයන් බලමු අපි යකඩ ගැන මම කියවනේ රුධිරය ඔස්සේ ඔක්සිජන් පරිවහනයට. රුධිරය ඔස්සේ ඔක්සිජන් පරිවහනය කරන්නේ හිමොග්ලොබින් කියන වර්ණකයක් තියෙනවා. රතු පාට තියෙන්නේ. ඒක හරහා තමයි ඔක්සිජන් අරන් යන්නේ. දැන් හිතන්නකෝ දැන් ඔක්සිජන් අවශ්‍ය දැන් මොළයට ඔක්සිජන් ඕනේ. ඉතින් රුධිරයේ හිමොග්ලොබින් අඩුයි. එතකොට මොකද වෙන්නේ? මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනකොට මොකද වෙන්නේ? මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනකොට එයාට නිදිමත ගතිය, කම්මැලි ගතිය, පාඩම් කරන්න හිතෙන්නේ නේද? අන්න ඒ වගේ එකක් එනවා. කොච්චර නිදා ගන්න හිතෙනවා. දැන් ඔයාලට සමහරට එහෙම ඒවා ඇති. සමහරට යකඩ මදිකම නිසා වෙන්න පුළුවන්. එතකොට යකඩ බහුල ආහාර මොනවාද? යකඩ එන ඒවද? කටු කම්බි ඒවා හරියනවද? යකඩ මදිකමට. ගොටුකොළ. يعني ඒවා හරියන ගොටුකොළ, සාරණ, තම්පලා, ඊළඟට නිවිති. ඒ වගේ දේවල්. ඊළඟට මස්වලක් තියෙනවා ටිකක්. පරිප්පු. පරිප්පු වලක් තියෙනවා. පීකුදු වල තියෙනවා. පීකුදු කියන්නේ අක්මාවනේ. ඒක තියෙනවා. ඒකේ යකඩ ගොඩක් තියෙනවා. දුඹුරු පාට වගේ තියෙනෙත් ඒකයි. හරිද? දුඹුරු පාට වගේ තියෙනෙත් ඒකයි. මේ කවුද මේ කවිස්ක ඉන්නව නේද? ඔව් සර්. ඔය පැත්තට සත්තු ඇවිල්ලාද ගොඩක්? ඔව් සර්.
දැන් මම දැක්ක කරවලේ ඉන්න එකයි. ඒ බලන්නකේ සත්තුන්ගේ හැටි ඒ සත්තු මතුවෙන්න පටන් ගත්තාම මහ දැවැන්ත ප්‍රදේශයක සමහර වෙලාවට මුළු දිස්ත්‍රික් එකම එකපාර මතුවෙනවා. ඔයාලා දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? එක තැනක විතරක් මතුවෙන්නේ නැතුව ඒ සත්තු මතුවෙනකොට එකපාර දැන් බුත්තල ගත්තොත් මුළු බුත්තලම එකපාර මතුවෙනවා. ඇයි? දන්නේ ඒකට හේතුව තමයි දැන් අපි නම් අපේ ගෙදර එකක් තව ගෙදරක් එහෙම ඈතින් ඈතින් තියෙනවානේ. පොළව යටනේ මේ සත්තු ඉන්නේ. මේ පොළව යට ඉන්න සත්තුන්ට වැටවල් සීමා මායිම් නැහැ. එතකොට එයාලා තනි ගෙයක් ඔය. එක ගෙදරක්. ඔය ඔක්කොම කට්ටිය එක ගෙදර සමාජිකයෝ. ඔය ඔක්කොම එකට ඉන්නේ. පොළව යට ඔය ඔක්කොම එකට ඉන්නේ. මෙහි ඉන්න කට්ටිය හිමින් හිමින් යනවා ඉතින් බඩකුඹුර පැත්තටත් යනවා. බඩකුඹුර පැත්තේ ආයේ මෙහෙන් ඇවිල්ලා වැල්ලාවේ පැත්තටත් යනවා ඉතින් පොළව යටින්. ඉතින් උන් ඔක්කොම එකට හැදිච්ච අය මොකද වෙන්නේ? එයාලා ඔක්කොම පරිණත වෙලා ප්‍රජනන ක්‍රියාවලිය සඳහා එක දවසේ එකපාර මතුවෙන්නේ. එතකොට හැම එක ප්‍රදේශයේ හැම තැනින්ම කට්ටිය මතුවෙනවා. ඒකයි වෙන්නේ. හරි ඔන්න අලුත් දෙයක්ත් කියලා දෙන්නේ අතට. හරි එතකොට අපි බලමු ඊළඟට සෝඩියම්. සෝඩියම් කියන එක අත්‍යවශ්‍ය වෙනවා අපේ ස්නායු ආවේග සම්ප්‍රේෂණය ක්‍රමවත් වෙන. ස්නායු ආවේග සම්ප්‍රේෂණය ක්‍රමවත් වෙනවා කියන්නේ දැන් හිතන්නකො ඔන්න දැන් සෙල්ලම් කරන අය ක්‍රිකට් ගහන අය තමන්ගේ ඇඟට එන බෝලෙට ශනිකව ටක් ගාලා මේ පන්දුවට වැරෙන් පහර දෙන්න ඕනේ. දැන් හොඳම එක තමයි වොලිබෝල්. එහා පැත්තේ ටීම් එකෙන් උඩ පැනලා ඩෑෂ් එකක් ගහනවා. ගහනකොට ඒක කොයි පැත්තට ගහයිද දන්නේ නැහැ. එතකොට ශනිකව බෝලේ මේ පැත්තට යනවා කියලා දකින්නකොටම ඉක්මනට ටස් ගාලා ගිහලා පැනලා ඒක අරගෙන උඩ පැනලා අනිත් පැත්තට ගහනවානේ. අන්න එහෙම ශනිකව පට ගාලා එහාට මෙහාට අතපය වෙනස් කරගෙන දැන් බලන්න ටේබල් ටෙනිස් දැකලා තියෙනවද ඔයාලා? ටේබල් ටෙනිස්. අර පොඩි මේකක් තියන්ට ටුක් 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 ගාලා ගහන මේසුර තියන් දැකලා තියෙනවද ඔයාලා ඒක? ටේබල් ටෙනිස් දැකලා තියෙනවද? ඔව් සර්. බලන්න එතකොට ඒ ක්‍රීඩකයෝ දෙන්න හරි වේගෙන් ඉක්මනට ගහගෙන යනවා නේද? දැකලා ඉක්මනට පහර දෙන්න. ඒක බලන්න එයාලා හරි ඉක්මනට මනස ඒ එකඟ ඒකාග්‍රතාවක තියාගෙන හරි ඉක්මනට තීරණ ගන්නවා. මෙහාට පයින් ඕනේ මේ පැත්තෙන් ගන්න මෙහෙන් ගන්න එතකොට ඒ වලට කවුරු හරි කෝල් එකක් දුන්නොත් එහෙම ඉවරයි ඔක්කොම ඉවරයි. අය අර මනස එක තැනක තිබ්බ එක වෙනස් වෙනවා ශනිකව. අර බලන්න එතකොට එහෙම ඒ ශනිකව ටට්ටක් ගාලා මේ දේවල් කරගන්න අපේ ඇඟේ හොඳට ස්නායු හොඳට තියෙන්න ඕනේ. ස්නායු හොඳින් ශක්තිමත් තියෙන්න ඕනේ. එතකොට මේ ස්නායු ආවේග හොඳට ගමන් කරන්න නම් හරි ස්නායු ආවේග හොඳට ගමන් කරන්න නම් සෝඩියම් තියෙන්න ඕනේ. හරි එතකොට ඊළඟ එක හරිද? ඊළඟ එක අපි දැන් කතා කරන්නේ සෝඩියම් ගැනනේ. කෝල් එකක් ආවනේ. හරි. එතකොට මේ ස්නායු ආවේග මේ විදිහට ක්‍රමවත්ව සම්ප්‍රේෂණය වෙන්න නම් හරි ස්නායු ආවේග මේ විදිහට ක්‍රමවත්ව සම්ප්‍රේෂණය වෙන්න නම් සෝඩියම් තියෙන්න ඕනේ. එතකොට සෝඩියම් බහුල ආහාර ගත්තොත් එහෙම අපි කෑමට ගන්න ලුණු වලින් තමයි වැඩිපුරම සෝඩියම් හම්බෙන්නේ. ලුණු වල සූත්‍රයක් දන්නවනේ සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. නේද? සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලුණු වල. එතකොට අපි කෑමට ගන්න ලුණු වලින් අපිට ප්‍රධාන වශයෙන් සෝඩියම් ලැබෙනවා. ඊට අමතරව මස්, කිරි, බිත්තර වලින් අපිට අවශ්‍ය සෝඩියම් ලැබෙනවා. right? ඊළඟ බලමු අපි අයඩින්. අයඩින් කියන්නේ අපිට ගොඩක් වැදගත් වෙන ඛනිජයක්. ඔයාලා දැකලා තියෙන සමහර අය මේ බෙල්ල මෙහෙම ලොකුවට ඉදිමිලා බැලුම් වගේ ඇවිල්ලා තියෙනවා. දැකලා තියෙනවද? සමහර අය. මේ බෙල්ල ඉදිමිලා එහෙම බැලුම් වගේ තියෙන එකට අපි කියන්නේ වායු ගෙඩි. එහෙම නැත්නම් ගල ගණ්ඩේ කියලා කියනවා. හරිද? වායු ගෙඩි කියලා කියන එහෙම නැත්නම් ගල ගණ්ඩේ කියලා කියනවා. ඒ රෝගයක්. ඒකට හේතුව තමයි අයඩින් ඌනතාව. අයඩින් ඌන වුණාම මෙතන තියෙනවා මේ බෙල්ල මේ දෙපැත්තෙන් තියෙනවා ග්‍රන්ථියක්. උකට අපි කියනවා තයිරොයිඩ් කියන ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තමයි තයිරොක්සින් කියන හෝමෝනේ හදන්නේ. මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා මේක බැලුම වගේ පිම්බෙනවා. හානියක් නැහැ. ඒ වුණාට කැතයිනේ. නේද? ඒකට හේතුව තමයි අයඩින් ඌන වීම. අපිට ප්‍රධාන වශයෙන් අයඩින් ලැබෙන්නේ මුහුදු ආහාර වලින්. ඒ කියන්නේ මුහුදු මාල් වලින් අපිට ලැබෙනවා. ඊට අමතරව දැන් වර්තමානයේ ලුණු වලට අයඩින් මිශ්‍ර කරලා තියෙනවා. ඔයාලා දන්නවනේ අයඩින් මිශ්‍ර ලුණු කියලා තියෙනවා නේද? ඔව් සර්. අයඩින් මිශ්‍ර ලුණු වලින් තමයි අපිට අයඩින් ලැබෙන්නේ. අයඩින් අඩු වුණොත් වෙන්නේ මොකක්ද දන්නවද? අයඩින් අඩු වුණොත් බුද්ධිය
මතක ශක්තිය නැති වෙනවා අන්බා. ඒ කියන්නේ කල්පනා කරලා උත්තරයක් ගන්න බැරි වෙනවා. පාඩම් කරපු එක අමතක වෙනවා. අන්න. ඊළඟට තයිරොක්සින් හෝමෝනය ස්‍රාවය අඩු වෙලා මේ තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමෙනවා. ඒ තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමෙන එක ලොකු හානියක් නෑ අපිට. ඊළඟට කැත තමයි තියෙන්නේ. හැබැයි ඊට අමතරව ඊට වඩා හානි තියෙනවා මොකද්ද? බුද්ධිය අඩු වෙනවා කියන එක. හිතලා බලලා ගානක් හදාගන්න බැරි වෙනවා. ප්‍රශ්නයක් කියලා උත්තරේ හිතා ගන්න බැරි වෙනවා. පාඩම් කරපු ටික අමතක වෙනවා. නේද? එහෙනම් අපිට අයිඩින් තියෙන්න ඕනේ. හරි. මං හිතන්නේ දැන් අර සත්තුන්ගේ කරදරේ චුට්ටක් ඉවර ඇති නේද? මට හිතෙනවා. මෙහාට අබු කට්ටිය සතු ගැලවිලා ඉන්නවා ඉන්නේ ඇයිද? හරි කොහොම හරි මම කරවලේ ජර්මරේ කොහොම හරි ඉගෙනනවා. බලමු ආයතන තුරුතුරු ගාලා එන්න පටන් ගත්තොත් මම ආයෙ ඔක් කරනවා. ඉන්න බැහැ මේ බිමයි හැමතැන කනෙත් රින්ගනවා කටෙත් රින්ගනවා. right එහෙනම් ඔන්න අපි අද ඉගෙන ගත්තා මේ වෙනකොට ආහාරයේ තියෙන ප්‍රධාන පෝෂක වර්ග 3 ඉගෙන ගත්තා. ඒවා බහුල ආහාර ඉගෙන ගත්තා. ඊළඟට විටමින් හා ખනිජ ලවණ ටික ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙනවා දෛනිකව ලබා ගන්න ආහාර වේලක තියෙන්න ඕන දේවල් මොනවද කියලා අපි ඔන්න බලමු. දෛනිකව අපි ලබා ගන්න ආහාර වේලා. හරිද? ඒ කියන්නේ අපි ලබා ගන්න ආහාර වේලක අනිවාර්යෙන් මේ කියපු සියලු දේවල් තියෙනවා. මොනවද තියෙන්න ඕනේ? ප්‍රෝටීන තියෙන්න ඕනේ, කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕනේ, ලිපිඩ තියෙන්න ඕනේ, විටමින් හා ఖනිජ ලවණ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෝටීන අපි ගන්න ආහාරයේ ප්‍රෝටීන එක මාස් මාළු බිත්තර කිරි බිත්තර ඒ වගේ දේවල් එහෙම නැත්නම් බෝංචි දම්බල සෝයා ඔය වගේ දේවල් තියෙනවා ප්‍රෝටීන් විදියට. කාබෝහයිඩ්‍රේට් විදියට අපිට ගන්න පුළුවන් පිටි සහ සීනි සහිත ආහාරනේ. සීනි ගොඩක් ගන්න එපා අයියේ. දියවැඩිය හැදෙන්න පුළුවන්. ඉතින් පිටි සහිත ආහාර මොනවාද? බත්, පිට්ටු, රොටි, පාන්, ඉන්දියාප ඒව ගන්නත් පුළුවන්. ඒවා කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර. ලිපිඩ කියන්නේ තෙල් සහිත ආහාර. නේද? තල, රට රජු ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒවත් තියෙනවා තෙල්. නේද? තලවල තියෙනවා. රට රජු වල තියෙනවා. ඊට අමතරව තියෙනවා මොනවාද? පොල්, ඊළඟට බටර්, කිරි, චීස් මේවා තියෙනවා. විටමින් අඩංගු ආහාර, විටමින් හා ఖනිජ ලවණ. එළවලු පළතුරු. එහෙනම් දැන් හැමදාම ඔයාලා මොකද්ද? එහෙනම් දැන් හැමදාම ඔයාලා බත් පිඟාන අතර ගත්තාම බලන්න. හරි අදින් නම් බලන්න ඕනේ. දැන් අද මේ පන්ති උනාට පස්සේ තව ටිකකින් හම්බ වෙනවනේ බත් පිඟානක් අතර. ඒ බත් එක අතරනම් බලන්න මේකේ කාබෝහයිඩ්‍රේට් තියෙනවද බලන්න. බත්නේ අනිවාර්යෙන් කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඊට බලන්න ප්‍රෝටීන මොනවාරි තියෙනවද? ඒ කියන්නේ ඔකට ගන්න පුළුවන් මොකද? පරිප්පු, කඩල, ඊළඟට දඹල, බෝංචි වගේ දේවල් තියෙනවනේ. ඒ සෝයා ඒ වගේ දේවල් තියෙන එක හතු. එහෙම ප්‍රෝටීන් අඩංගු ආහාරයක් තියෙනවද කියලා බලන්න. එක්ක මාළු, කරවල, ආල්මැස් ඒ ප්‍රෝටීන් නේද? එතෙ ලිපිඩ සහිත ආහාර. ඒ කියන්නේ තෙල් සහිත මොනවා හරි දේවල් තියෙනවද බලන්න. තෙල් සහිත දැන් අපි හිතමුකෝ ආල්මැස් බැදුමක් තියෙන්නේ. එහෙනම් මේකට පොල් තෙල් දාලා තියෙන්නේ. එක්ක සම්බෝලයක් තියෙන්නේ. මේ සම්බෝලේ පොල් තියෙනවනේ. ඒ කියන්නේ ලිපිඩ වලට ලැබෙනවා. එහෙනම් ඒකත් හරි. ඊට අමතරව බලන්න තව මොනවද? එළවලුවක් තියෙනවද? එළවලු තියෙනවද? පලා වර්ග තියෙනවද කියලා බලන්න. ඒකෝර ඒකෙන් අපිට විටමින් ఖනිජ ලවණ ලැබෙනවා. එහෙම නැත්නම් අඩුම තරමේ බත් ඒ කාලේ වුණාට පස්සේ කන්න කෙහෙල් ගෙඩියක් හරි. නේද? අඹ කෑල්ල. එහෙම තියෙනවා නම් විටමින් ఖනිජ ලවණත් යම් ප්‍රමාණයකට ලැබිලා. මේ එහෙම වුණොත් අපි කියන ඒ වගේ මේ ආහාරයක පැවතිය යුතු සියලුම පෝෂක සහිත ආහාරයකට කියනවා අපි මොන ආහාරයක් කියලාද? සමබල ආහාර වේලා. හරි. ඒක කියන අපි සමබල සමබර එහෙම නෙමෙයි සමබර නම් පිංහන් දෙකක් අරන් බැලන්ස් කරලා බලන්න ඕනේ සමබරද කියලා. සමබල ආහාර. ඒ කියන්නේ ආහාරයක තිබිය යුතු පෝෂක වර්ග සියල්ලම අඩංගු ආහාර වේලක් තමයි අපි කියන්නේ සමබල ආහාර වේලක් කියලා. එතකොට දැන් ඔයාලා බලන්න
අපි දැන් ඔයාලා බලන්න කඩින් ගේනවා ඔයාලා නූඩල්ස් පැකට් එකක්. ඔය එක එක නම් වලින් තියෙන නූඩල්ස් සමහර කට්ටිය කරන්නේ මොකද්ද? රැයට නූඩල්ස් එකක් කාලා ඉන්නවා. වෙන මොකොත් කන්නේ නැහැ. නේ? එහෙම කරනවා ඉන්නවනේ. ඒතකොට බලන්න මේ කඩින් කියන ආහාරය සමබල ආහාර වේලද කියලා බලන්න. ඒ ආහාරය සමබල ආහාරයක්ද කියලා බලන්න. කොහොමද බලන්නේ? ඔයාලා බලන්න ඒකේ තියෙනවා ලේබල් එක. නේ? ඒකේ තියෙනවා ලේබල් එක. ඔය ලේබලේ බලන්න. ඔය ලේබලේ බැලුවම ඔයාලට පේන්නේ ඒකේ තියෙනවා අඩංගු දේවල්. ඒ අඩංගු දේවල් වලින් බලන්න කාබෝහයිඩ්‍රේට් කොච්චර තියෙනවද? ප්‍රෝටීන් තියෙනවද? විටමින් තියෙනවද? ලිපිඩ තියෙනවද කියලා බලන්න. සමහර ඒවා ගොඩක් ඒවාට 99%ක්ම ඔය කඩේ තියෙන පැකට් කරපු ආහාර වර්ග වල තියෙන්නේ සමබල ආහාර වේලක් නෙමෙයි. එක්ක කාබෝහයිඩ්‍රේට් ගොඩක් විතරයි. එක්ක ලිපිඩ ගොඩක් විතරයි. අනිත් ඒවා ඔක්කොම කෘත්‍රිම රසකාරක සාවරණ. අනිත් ඒවා ඔක්කොම කෘත්‍රිම රසකාරක සාවරණ. ඒ නිසා ඔය කඩේ තියෙන ක්ෂණික ආහාර වර්ග ආහාර ගැනීම සුදුසු නැහැ. ඒ ක්ෂණික ආහාර ආහාර ගත්තට පස්සේ මොකද වෙන්නේ? අපේ තියෙන ප්‍රතිශක්තිකරණය පවා හානි වෙන්න පුළුවන්. නේද? ඒකට පහසුවෙන් ওই කොරෝනා රෝගියට ගොදුරු වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කඩවල තියෙන පැකට් කරලා තියෙන ක්ෂණික ආහාර, කෘත්‍රිම ආහාර ඒවා ආහාරයට ගන්න එපා. ඒවෙන් වලකින්න. ඉතින් ගෙදර ගෙනාවු අය පැකට් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ පැකට් එකේ ලේබල් එක බලලා ඒක ඇතුලේ තියෙන පෝෂක වර්ග මොනවද කියලා හඳුන ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් බලන්නකො අර කලින් පිටු ආයෙ පෙරලා ගන්නවා. කලින් පිටු ආයෙ පෙරලා වගුව පෙරලා ගන්නවා. වගුව පෙරලාගෙන බලන්න බිත්තර කියන එක. බිත්තර කියන එක අපිට කී තැනක අහුණාද කියලා බලන්න. බිත්තර කී තැනක අහුණාද බලන්න. බලන්න විටමින් A වල බිත්තර තියෙනව නේද? ඉක්මන බං. විටමින් A වල බිත්තර නෑ සර්. නැද්ද? විටමින් A නේ. ඒකනේ මම දැන්. විටමින් B වල බිත්තර තියෙනවද බලන්න. තියෙනවා සර්. තියෙනවා සර්. B වල බිත්තර තියෙනවා නේ ඒකයි. විටමින් C වල තියෙනවද? නැහැ සර්. නෑ. විටමින් D වල තියෙනවද? නෑ සර්. තියෙනවා විටමින් D වල තියෙනවා. ඔන්න ආහාර දෙකක් ආවුණා දෙකයි. විටමින් E වල තියෙනවද? නැහැ සර්. නෑ. විටමින් K වල තියෙනවද? නැහැ සර්. නෑ සර්. ඊළඟට කැල්සියම් වල තියෙනවද? නෑ. නෑ සර්. ෆොස්ෆරස් වල තියෙනවද? ඔව් සර්. අන්න තවන තුනක් ආවුණා තුනයි. ෆොස්ෆරස් වල තියෙනවා. ඊළඟට යකඩ වල තියෙනවද? නැහැ සර්. යකඩ වලට නෑ. සෝඩියම් වලට තියෙනවද බලන්න? තියෙනවා නෑ සර්. ඔන්න හතරක් ආවා. අයඩින් වලට තියෙනවද? නෑ සර්. නෑ. සර්. දැක්කද? බලන්න මේ එක ආහාරයක නේ සමහර ආහාර වර්ග තියෙනවා. එක ආහාරයක පෝෂක වර්ග කිහිපයක් තියෙනවා. එක ආහාරයක පෝෂක වර්ග කිහිපයක් තියෙනවා. නේද? දැන් ඔන්න ඔයාලා බලන්නකො මේක. පරිප්පු බලන්න පරිප්පු කී තැනක වුණාද බලන්න. පරිප්පු විටමින් A වල පරිප්පු තියෙනවද? නැහැ සර්. නෑ. විටමින් B වල තියෙනවද? නැහැ සර්. නෑ සර්. නෑ සර්. B නෑ සර්. නැහැ සර්. සර්. E නෑ සර්. නැහැ සර්. නෑ සර්. K නෑ සර්. බලන්න විටමින් වර්ග මොකුත් නෑ පරිප්පු වල නේද? නේ? යකඩ තියෙනවා සර්. විටමින් වර්ග මොකුත් නැහැ එතකොට නේද? එතකොට කැල්සියම් වල කැල්සියම් තියෙනවද? නෑ සර්. නෑ සර්. නෑ. ෆොස්ෆරස්? නෑ සර්. යකඩ තියෙනවා සර්. තියෙනවා සර්. යකඩ තියෙනවා. ඊළඟට බලන්නකෝ පරිප්පු වල අනිවාර්යෙන් ප්‍රෝටීන් තියෙනවා නේද? ඔව් සර්. ප්‍රෝටීන් වලත් තියෙනවා.
එතකොට ඒ විතරක් නෙමෙයි පරිප්පුවල පිටි ගතියක් තියෙනවා නේද? පිටි ගතිය. පිටි. ඔව් සර්. ඒ කියන්නේ පරිප්පුවල කාබෝහයිඩ්‍රේට්ක් තියෙනවා. පරිප්පුවල කාබෝහයිඩ්‍රේට් තියෙනවා, ප්‍රෝටීන තියෙනවා, ඊට පස්සේ යකඩ තියෙනවා. දැක්කද? එතකොට සමහර ආහාර වර්ග ගත්තොත් සමහර ආහාර වර්ගවල එක පෝෂක වර්ගයක් නෙමෙයි. හරිද? එක පෝෂක වර්ගයක් නෙමෙයි. පෝෂක වර්ග කිහිපයක් තියෙනවා. හරිද? පෝෂක වර්ග කිහිපයක් අඩංගුයි. දැන් ඔයාලගේ මාතෘකාව තියෙන්නේ ටියුට් එකේ පොඩි අවුලක් කියලා. වර්ගවල පෝෂක කිහිපයක් අඩංගු ආහාර නේද තියෙන්නේ? ඔව් සර්. ඔව් සර්. ඒක මෙහෙම වෙන්න ඕනේ. කොහොමද වෙන්න ඕනේ මාතෘකාව හිතලා කියන්න බලන්න. පෝෂක වර්ගයක් අඩංගු ආහාර. එන්න මෙහෙම આવත් හරිය නේද? දැන් මම මුකුත් වෙනස් කරගන්න එපා. අහගන්නකො. පෝෂක වර්ග කිහිපයක් අඩංගු ආහාර. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. පෝෂක කිහිපයක් අඩංගු ආහාර වර්ග කිව්වත් කමක් නැහැ. හොඳම එක තමයි පෝෂක වර්ග කිහිපයක් අඩංගු ආහාර. අර මුලින් තියෙන වර්ග කෑල්ල අයින් කරලා පෝෂක වලට පස්සේ කාකපාදයක් දාලා උඩින් දාන්න. පෝෂක වර්ග කිහිපයක් අඩංගු ආහාර. පෝෂක වර්ග කිහිපයක් අඩංගු ආහාර. හරි? දැන් ඉතින් ඔතන ලියන්න. දැන් පරිප්පු ගත්තොත් පරිප්පු වල තියෙන මොනවද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ඛනිජ ලවණ කියලා දාන්න ඔක්කොටම ඔදු යන්නේ. යකඩ කියලා ලියන්න ඕනේ ඛනිජ ලවණ කියලා දාන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ඛනිජ ලවණ. දැන් බිත්තර ගත්තොත් බලන්න බිත්තර කියන එක ප්‍රෝටීන වලක් තියෙනවා. ලිපිඩ වලත් ඇති බලන්න. ප්‍රෝටීන ලිපිඩ වලටත් දාලා තියෙනවද බිත්තර බලන්න. අනිත් පැත්ත පෙරලා බලන්න බිත්තර තියෙනවද කියලා ප්‍රෝටීන වල. සර් දෙකම ලියන්න. බලන්න ප්‍රෝටීන වල බිත්තර කියන එක තියෙනවද බලන්න. ඔව් සර්. ලිපිඩ වලක් තියෙනවද බලන්න. නෑ සර්. ලිපිඩ වල නැද්ද බිත්තර කියන එක? කහමදේ. බිත්තර කහමදේ. කහමදේ දැන් බිත්තර හරියනේ. බිත්තර කහමදේ. බිත්තර කහමදේ ලිපිඩ තියෙනවා. එහෙනම් බිත්තර කියන එකේ අඩේ ලියා ගන්න. ප්‍රෝටීන, ලිපිඩ, විටමින්, ඛනිජ ලවණ. හරි සර්. හරි මේ දැන් ඔයාලා මට ගිය සතියේ සිකුරාදා පන්ති කරන්න ඕනේ නැහැ නේද මට? කරන්ට් එක ගියා සර්. කරන්ට් එක ගිය නිසා ගිය සිකුරාදා පන්ති කරන්න බැරි වුණා. මම පේපර් එකක් දාලා තිබ්බා නේද WhatsApp එකට? right. මේ සිකුරාදාට අපි මේ පේපරේ සාකච්ඡා කරනවා. හරි? මේ සිකුරාදාට අපි මේ පේපරේ සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේ ටියුට් එකේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. දැක්කද ඔයාලා? ඔව් සර්. ටියුට් එකේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි කැලණි අධ්‍යාපන කලාපයේ දෙවන වාර ඇගීම 2016. ඒකේ තියෙනවා කෙටි ප්‍රශ්න 20යි, ලියන ප්‍රශ්න තියෙනවා 7ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 20ම කරන්න ඕනේ, ලියන ප්‍රශ්න 7ම කරන්න ඕනේ. ඊළඟට ඒකෙම තියෙන අනිත් පැත්තේ බස්නාහිර පළාත කොළඹ අධ්‍යාපන කලාපය දෙවන වාර පරීක්ෂණය 2017. ඒකේ කෙටි ප්‍රශ්න 20ක් තියෙනවා, ලියන ප්‍රශ්න තියෙනවා 7යි. කෙටි ප්‍රශ්න 20යි, ලියන ප්‍රශ්න 7ම කරන්න ඕනේ. හරිද? හැබැයි ඒක අද නෙමෙයි, මේක මේ සිකුරාදා නෙමෙයි. හරිද? මේ එන සිකුරාදා නෙමෙයි. එන සිකුරාදා කරන්න අර WhatsApp එකට දාපු පේපර් එක. WhatsApp එකට දාපු පේපර් එක කරලා මේක සාකච්ඡා කරන්න ගන්න වෙන නිසා දැම්මතියා මේක ලියන්න පටන් ගන්න. හරිද? දැම්මතියා මේක ලියන්න පටන් ගන්න. පොඩි පාඩමක් නේ තියෙන්නේ. අපිට මේ පාඩමේ ප්‍රැක්ටිකල් කීපෙකුත් තියෙනවා. මම පුළුවන් විදිහට ඔයාලට මේ ප්‍රැක්ටිකල් ටික කරලා පෙන්නන්න. හරි? ප්‍රැක්ටිකල් නම් පුළුවන් විදිහට ඔයාලට මම කරලා පෙන්නනවා. ප්‍රැක්ටිකල් 3යි තියෙන්නේ.
ආහාර හඳුනා ගැනීම, සරල සීනි හඳුනා ගැනීම, ග්ලූකෝස් හඳුනා ගන්න එක, පිෂ්ඨය සඳහා පරීක්ෂණය, ප්‍රෝටීන් හඳුනා ගැනීම, ලිපිඩ හඳුනා ගැනීම පරීක්ෂණ තියෙන්නේ 4යි තියෙන්නේ. ඒ පරීක්ෂණ 4 මම කරලා පෙන්නනවා ඔයාලට. හරි අපිට මේ මාසේ ඉවර වෙන්න කලින් මේ පාඩමත් ඉවර කරලා පේපර් ටිකත් ඉවර කරන්න පුළුවන්. ඒ නිසා පොඩි පාඩම් කීපයක් ඉතුරුලා තියෙන්නේ. මම අදට පන්ති දැන් නතර කරනවා. තව විනාඩි 10ක් තියෙන්නේ. 9ට පටන් ගන්න ඕන නිසා මම පන්තිය දැනට නතර කරනවා. එහෙනම් ඔයාලා පේපර්ස් ටික ඔක්කොම සම්පූර්ණ කරලා තියන්න ඕන. ටියුට් ගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් හෙට උදේ 8 ඉඳන් 12 දක්වා ඉන්නවා සංස්ථා එකේ. ඒ වෙලාවට ඒක ටියුට් අරගන්න. පැල්ලක් අය අනුර සර්ට කතා කරලා සර් ඉන්න වෙලාවකදී ගිහලා ටියුට් එක අරගන්න. හරි. එහෙමනම් ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. අයබෝවන්.